Simple Music Center. We offer premium, world-class musical instruments, audio products and services to our consumers at highly affordable rates in their field today. Simple Music Center, Yamaha Mortua. Hotline 0702 644677. Subscribe, share, and like. සුබ සන්ධ්‍යාවක් දෙස් විදෙස් ආදරණීය හිතවතුනි, අපි ඉතා සුවිශේෂී වූ අවස්ථාවක් වෙනුවෙනුයි සජීවීව ඔබව මෙසේ මුණ ගැහෙන්නේ. මානව හිතවාදී කලාකරු ටෙනිසන් කුරේ මහතාගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණය සඳහා අපි ඔබව සජීවීව මෙසේ සම්බන්ධ කරගන්නවා. ඔහු සම්බන්ධයෙන් අපේ තියෙන ආදරයත් ගෞරවයත් ලස්සන අතීත මතක සටහනුත් නැවතත් සිහිපත් කරන්නටයි අද මේ සජීවීව ඔබ මෙසේ මුණ ගැහෙන්නේ. මේ සජීවී වැඩසටහනේ ආරම්භක අවස්ථාවේදී ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නට මම සූදානම් වෙන්නේ චතුරාංගට ආරාධනා කරන්නයි. චතුරාංග ප්‍රනාන්දු ඔහු තමයි බෑනනුවන් ටෙනි අංකල්ගේ ටෙන්සන් කුරේ කලාකරුවාණන්ගේ. ඔහු ඔබ වමතා. සුබ සන්ධ්‍යාවක්. පූජ්‍ය පක්ෂය සම්භාවනීය අමුත්තන් ඇතුළු තාක්ෂණය ඔස්සේ දෙස් විදෙස්හි සිට අපහා එක්වී සිටින සියලුම ඥාතීන් හිතවතුන් කලා රසික රසිකාවියන් ඇතුළු සියලු දෙනාව මේ මොහොතට ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගනු ලබනවා. අද දවස සුවිශේෂී වන්නේ අපගේ පියාණන් වන ස්වාමීන් තුල සැතපුණු ටෙනිසන් කුරේ මහතාගේ ප්‍රථම ගුණානුස්මරණය සහ සිහිකිරීම අදට යෙදී ඇති නිසායි. රටේ පවතින වසංගත රෝගී තත්ත්වය යටතේ අපට සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිහිකිරීමේ දේවමහයක් පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මෙලෙසින් හෝ එම කටයුත්ත කිරීමට හැකියවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඔබ සියලු දෙනා අවසානයේ තෙක් අපහා රැඳී සිටින බව අපි විශ්වාස කරනවා. ස්තුතියි. We warmly welcome the clergy, distinguished guests, all the artists, all the relatives and everyone who have joined with us via technology. Today is a special day for all of us because it is the first year commemoration and remembrance of our father Tennyson Kure. Due to the pandemic, we were unable to hold a memorial service with the participation of everyone physically. But we are grateful to hold a memorial service to commemorate our father even through technology. We hope that everyone gathered here will stay with us until the end. Thank you. අප ආරම්භක යදුම සඳහා සූදානම් වෙනවා. ගෞරවනීය ජගත් මාරසිංහ දේවගතිතුමන්වයි අප මේ මොහොතේදී සජීවීව සම්බන්ධ කරගන්නට සූදානම් වෙන්නේ. ටෙනිසන් කුරේ සහෝදරයාගේ ජීවිතය හා සේවය ගැන ස්තුතිදීමේ මෙහෙර අපි ආරම්භ කරමු. කරුණාවන්ත දෙවි සමිඳුනි, මේ දේව මෙහෙට සම්බන්ධ වී සිටින සෑම කෙනෙක් ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දවසේ ටෙනිසන් කුරේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔහුට ඔබ වහන්සේ දුන්නු ළමා කාලය, යෞවන කාලය, ජීවිතයේ තීරණ ගත යුතු කාලයක තීරණගෙන ඔහුගේ ඉදිරි ගමන, ඔහුගේ සේවයන්, ඔහුගේ ජීවිතයේ පංගුකාරිය තෝරා ගැනීම, පෞල් ජීවිතයක් ගත කිරීම, ඒ තුළ ඔබ වහන්සේ ඔහුට දුන්නු දරුවා, එලෙසම ස්වාමින් වහන්සේ ඔහුගේ ජීවිතයට ඔබ වහන්සේ එක්කලා වූ සියලු දෙනා ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණන් වහන්සේ ඔහු සම්බන්ධයෙන් සිහිපත් වන සියලුම දේ ගැන අපි ඔබ වහන්සේට තුති පුදන මේ මොහොතේදී මේ මෙහෙට ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්සේ අපගේ හිත්වලින් නැගෙන ස්තුතිය, ප්‍රශංසාව ඔබ වහන්සේ ඉදිරියේ ගෞරවයට මහිමයට පත් වේවා. සමිඳුනේ ඔබ වහන්සේ ඔහුට දුන්නු ජීවිතය තුළ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ සේවය වගේම ස්වාමිනී කලාව තුළින් මිනිස්යාගේ හිත සුවපත් කිරීම උදෙසා ඔහු ගත්තා වූ ඒ අමරණීය උත්සාහය ගැනද අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මිනිස් හදවත් වලින් නොමැකී නොයන නොමැරෙන නමක් ඔහු තබමින් සමිඳුනි, මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ඔබ වහන්සේගෙන් ලැබුණු වරම ගැන ස්තුති වේවා, ප්‍රශංසා වේවා. දෙවි ස්වාමින් වහන්සේ ඔහු නැති අඩුව දැනෙන ඒ පවුලේ දරුවන්, දරුවන්ගේ දරුවන්,
සහෝදර සහෝදරියන් අපගේ සභාව අපගේ මුළු දේශය ස්වාමින් වහන්සේගේ ජීවිතය ගැන ඔබ වහන්සේට තුති පුදන මේ මොහොතේ ස්වාමීන් මේ කාර්යයට ආශිර්වාද කළ මැනව මෙහි නොඑක ආකාර අන්දමින් කොටස් ගන්න සියලු දෙනාට ආශිර්වාද කළ මැනව මේ ආශිර්වාදලත් අවස්ථාවක් වන පිණිසද ශේෂයෙන්ම ටෙනිසන් කුරේ සහෝදරයාගේ ජීවිතය ගැන ස්තුති කරමින් ප්‍රශංසා කරමින් ඔහුගේ සේවය ගැන ඔබ වහන්සේගේ දේව පාමුල සීකරන මේ මොහොතේ සමිඳුනි ඔබ වහන්සේගේ ආශිර්වාදය සම්බන්ධ වී සිටින සියලු දෙනා මතද එමෙන්ම චතුරංග මදුමිහිරි දරු දෙදෙනා ඒ පවුලේ අය සමගද ඔහුගේ ඥාතීන් හිතවතුන් සියලු දෙනා සමගද ස්වාමින් වහන්සේ මේට සම්බන්ධ වන සියලු දෙනා සමගද පවතින පිණිස මේට ඔබ වහන්සේගේ ආශිර්වාද එක්කල මැනව මෙලෙස යාඥා කරන්නේ යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්ය ආමෙන්. අද දවසේ මගේ පියා වෙනුවෙන් පැමිණි ඔබ සියලු දෙනාවද නැවත වතාවක් ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. පසුගිය කාලේ රටේ පැවතුනා වූ වසංගත රෝගී තත්ත්වය හමුවේ මගේ තාත්තා වෙනුවෙන් ඒ ස්තුති දීමේ දේව මෙහෙයක් සිදු කිරීමට නොහැකි වුණා. වර්ෂයක් සපිරෙන මේ මොහොතේ තාක්ෂණයේ ඔස්සේ හෝ තාත්තා වෙනුවෙන් දෙවියන් වහන්සේට ඒ ස්තුතිය ගෞරවය ලබා දෙන්න ඔබත් සමග එක්වී මේ දවසේ මේ ආකාරයෙන් සිදු කරන්නට ලැබීම පිළිබඳ කරුණු කොට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට දෙස් විදෙස් බොහෝ දෙනා අපත් එක්ක එකතු වෙනවා. ඒ සියලු දෙනාවද ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. එම නිසා ප්‍රථමයෙන් අපි පවුලක් විදිහට දෙවියන් වහන්සේට තාත්තගේ ජීවිතය පිළිබඳ ස්තුතිවන්ත වෙමින් අපි කෙටි ගීතිකා කීපයක් ගායනා කරන්නට යනවා. ඔබත් ඔබ ඉන්න ස්ථානයේ සිට එයට සහභාගී වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. Namo
කුරේ මහත්මයා අපේ ජීවිතවලට මේ විදිහට හිනාව එකතු කරද්දී සතුට සන්තෝෂය එකතු කරද්දී ඔහුගේ ජීවිතයට බොහොම ලොකු දැවැන්ත සෙවණැල්ලක් විදියට සතුට සැනසුම එකතු කරපු සිනහව එකතු කරපු කෙනාගේ හඬට අපි සවන් දෙමු. ඇය මල්සිරිකුරේ ආදරණීය බිරිඳ. අපි මල්සිරිකුරේ මහත්මිය මොනවාද මේ මතක් කරන්නේ මොනවාද කියන්නේ? ටෙනිසන් කුරේ මහත්මයා ගැන ඇගේ අත්දැකීම් අපි බලමු. මම ටෙන්ෂන් කුරේගේ බිරිඳ මල්සිරි. අපි දෙන්න ජීවත් වුණේ හරිම සන්තෝෂයි. අපි දෙන්න විවාහ වෙලා අවුරුදු 44ට කවදාවත් එයා මගේ ඉඩක් සිද්ධවල නැහැ. ඒ වගේම තමයි කිසිම මට අඩුපාඩුවක් කළා නැහැ. මට දුකක් කියන එකක් දීලා නැහැයි කියලා මට කියන්න පුළුවන්. එයාගේ මේ නාට්‍ය වැඩවලට පිට රටවල් වලට යනකට මාවත් එක්කගෙන යනවා. ඉතින් පුදුම සහයෝගයකින් අපි දෙන්න කටයුතු කෙරුවේ. දැන් කාට හරි උදව්වක් කරනවා නම් අපි දෙන්න එකතු වෙලා තමයි උදව් කරන්නේ. මම කවදා හරි එයාව මුණ ගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයා වගේ කෙනෙක් මට ලැබිච්ච එක ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මල්සිරිකුරේ මහත්මිය අදහස් දක්වුවා වගේම අපිට අද දවසේදී බොහෝ දෙනෙකුගේ අදහස් ඒ වගේම ඔවුන්ගේ මතකයන් ආදරය මේ හැමදේම එකතු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අතරතුරින් විවිධ ශාස්ත්‍රයන් නියෝජනය කරමින් අපිට මුණ ගැහෙන මේ ආදරණීය හිතවතුන්ගේ අදහස් අපි එකතු කරන්නේ ඔබ වෙනුවෙන් නැවතත් ආදරයෙන් ටෙනිසන් කුරේ මහත්මයා ගැන සිහිපත් කරමි. ටෙනිසන් කුරේ සහෝදරයා ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ බයිබල් පාසල බාල සමාජය වෙස්ලි සමාජය සහ සභාවේ නමස්කාර ජීවිතය තුළින් ගොඩනැගුණා වූ විශිෂ්ට චරිතයක්. ඔහු නොඅනුමානවම අපි හැම දෙනාගේම හදවත් දිනා ගැනීම ගැන අපට කතා කරන්නට පුළුවන් අතර විශේෂයෙන්ම මා ඔහු තුළ දකින්නේ ඔහුගේ ක්‍රිස්තියානි අත්දැකීම. ඔහුට යේසුස් වහන්සේ තුළ තිබුණා වූ විශ්වාසය පාදක කරගෙන ඔහු තමාගේ කලා ජීවිතය ප්‍රගුණ කළගත්තු බවයි. එවගේම ඔහු තමාගේ ඇදහිල්ල ප්‍රකාශ කළ හැකි වූ අන්දමට තමාට තිබෙන්නා වූ ඒ රඟපෑමේ සහ ගායනයේ හැකියාවන් ඔහු පාවිච්චි කළා තව බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට විශාල ආශිර්වාදයක් වීමට. එම නිසා ඔහු ගැන සිහිපත් කරන මේ මොහොතේදී මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. එවැනි අගනා චරිතයක් අප හැම දෙනාගේ ජීවිතයට ආශිර්වාදයක් වීම සහ ඔහුගෙන් නික්මුණා වූ ඒ මිහිරි වූ සුවඳ එනම් ජනතාවට කතා කිරීමේ හැකියාව තවදුරටත් ලෝකයාට ගෙන යාමට අප හැම දෙනාට ආදර්ශයක් වේවා. විලෝරාවත්තේ ටෙනිසන් කුරේ මාවතේ අදිංචි මම ටෙනිසන් කුරේගේ එකම මම. අපේ පවුලේ විස්තර කියනවා නම් අපේ පවුලේ තව ගෑණි සහෝදරයන් 5 දෙනෙක් අපි මෙතෝදිස්ත පවුලක්. මගේ අයියා ගැන කියනවා නම් මගේ අයියා පොඩි කාලේ ඉඳන්ම ස්කෝලේ කාලේ ඉඳන්ම එයා සතුටුුනේ මේ චිත්‍රපටි කලා සම්බන්ධව. එතකොට ස්කෝලේ යන ආපලේ ඉඳන් මෙයා කරේ මොකද්ද? පාඩම් වැඩ කරගෙන ඔක්කොම කටයුතු කරගෙන යන ගමන් චිත්‍රපටි වල නාට්‍ය වල වැඩ තමයි මෙයා සම්පූර්ණ විභාග කරන්නේ. එතකොට ඒ සම්බන්ධව තමයි මෙයාගේ කැමැත්ත. එතකොට අපි ස්කෝලේ ඉඳලා ආපුවාම යමගේ කරේව යනවා. අපි හැම ඉරිදට අපේ විනෝදකගේ දේවස්ථානයේ සපස් පාසල් සහභාගී වෙනවා. ඒ වගේම වැස්ලි සමාජයට සහභාගී වෙනවා. එතකොට අයියට මේ නාට්‍ය සම්බන්ධව මේ කලා කටයුතු සම්බන්ධ වෙන මේ වැස්ලි සමාජයෙන් මේ සන්ඩේ ස්කූල් එකෙන් තමයි අයියට අන්නරේ ලැබෙන්නේ. දෙවියන් වහන්සේ කරුණාව එයාට බොහෝ විදිහට ලැබුණා. ඉතින් ඔහොම යනකොට එක දවසක අයියා අපායේ තප්පර 1800ක් කියන නාට්‍ය සම්පූර්ණ නිෂ්පාදනය කළා නේද? ඒ නාට්‍යයෙන් මගේ අයියා මුළු ලංකාවෙම ප්‍රසිද්ධියට පත්. එතනින් තමයි අයියාගේ
ඊළඟට චිත්‍රපටි නාට්‍ය සම්භා සෑම දෙයකම මෙයාට ආරාධනා තිබෙනවා. මෙයා කලාවත් ඉහළම තත්ත්වෙක ලංකාවේ. ඊළඟට අයියා ගැන වැඩි විස්තර මම කියන්න යන්න ඕනේ නැහැ. එයාගේ දක්ෂතාවයේ දියුණුව සම්බන්ධව කියන්න යන ඒක මුල් ලංකාව කොටන්න. ඉතින් මම කතා කරන්න ඕනේ. ඒ වුණත් මම කියන්න ඕන අයියාගේ තව ගතිගුණ වශයෙන් කියනවා. මේ ජීවත් වෙන මේ ටෙන්ෂන්පුරේ මාවතේ සෑම පවුලක්ම අපි හරි සහයෝගයෙන් ආදරෙන් තමයි අයියා හැමෝටම ආගෙන ඕනෑම කෙනෙක් කැවිලි මොන දෙයක් කරාම අයියා කිසිකට කිසි කෙනෙක් කැවිලි අයියාගේ උදව්වක් උපකාරයක් ඉල්ලුවා නම් අවදානවත් නැහැ. ඒක මම කියන්නේ. ඊළඟට මේ වගේ කටයුතු කරන යන්න අයියට ලැබුණු ඒව ආශිර්වාදයෙන් මම දියනවා ස්තුති කරනවා. අද දවසේදී අයියා අපේ අතරින් වෙන් වෙලා අවුරුද්දක් ගත වෙනවා. මේ මොහොතේ මේ කරන්නා වූ කටයුතු වලට දියනවා ස්තුති කරන ගමන් අයියාගේ ආත්මයට දෙවියන් වහන්සේගේ මහෞත්තු ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ටෙනිසන් කුරේ අපි කවුරුත් ආදරයට කෙන ටෙනි අපෙන් සදහටම සමුගෙන මේ වෙනකොට වසරක් වෙනවා. මං ටෙනි වඳුන ගන්නේ මෙතුල්ස සභාව තුලින්. ඕබිලරවත් මෙතුල් සභාවෙත් මම කඩලානේ මෙතුල් සභාවෙත් හිටපු නිසා අපි ඉතාමත් සුහද වේටියා. මං ඔහුගේ දැක්කේ ඉතාමත් නිහතමානීකම. කොච්චර ජනප්‍රිය වුණත් ඔහු හැමදාම නිහතමානීකමෙන් හිටියා. කොහේ දැක්කත් මට හලෝ ලංකී කියලා කතා කරනවා. ඉතින් ඔහු අපි අතර අද නැති වුණත් මම විශ්වාස කරනවා කිතුණුවන් හැටියට ඔහු මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ තුල සදා ලඟුම් ගන්නවා කියලා. ඉතින් මම මේ වෙලාවේ ඔහුට සග සැප ප්‍රාර්ථනා කරනවා. තක්සේ ගමට අවශ්‍යම පුජ්‍යලේ හොඳ සමාජ සේවකයෙක් සමාජ ජනතාවගේ ආදරේ දිනාගෙන ඒ ආදරේ රැකගෙන හිටපු කෙනෙක්. මං හිතන විදිහට මේ අවශ්‍යම යුගයකයි අපිට ටෙන්ෂන් කුරේ සහෝදරයා අහිමි වුණේ. අපි හැමෝටම මේ සිද්ධිය වෙනවා. අපි හැමෝම ජීවත් වෙන්න ඇවිල්ලා නෙවෙයි ඉන්නේ. මේ අහිමි වෙනකොට මේ අහිමි වෙන්නේ හොඳ රංගන ශිල්පියෙක් කියන එකට වඩා හොඳ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක් වුණොත් තමයි හොඳ ආත්මයක් තිබ්බොත් තමයි හොඳ රංගන ශිල්පියෙක් වෙන්නේ. එතකොට තමයි ජනතාවට ආදරය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ වාසනාවන්ත මිනිස්සු ආදරෙන් විනෝදෙන් නෑදෑ මිතුරන් හිත මිතුරන් රසික රසිකාවියන් මුළු ලෝකෙම රසික රසිකාවකයන් එක්ක උරෙන් උර ගැටිලා බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරපු වාසනාවන්ත රංගන ශිල්පියෙක් මිනිස්සෙක්. මෙහෙම මිනිස්සෙක් අපිට අහිමි වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා මානසික තත්ත්වයෙන්. අපි හැමෝටම අපිට හිත හදා ගන්න අමාරුයි. ඇත්තටම අවුරුද්දක් ගියා කියන්නේ අපිට හිතා ගන්නත් බෑ මේ අවුරුද්දක් ගියාද. ඒ වගේම දුවගේ කියන්නේ මදු කියන දූගේ දරුපටව දෙනට ඉතාම ආදරෙන් හිටිය කෙනෙක්. හැම දෙයකම වඩා මුණුපුරාටයි මිනිපිරියටයි ආදරෙන් හිටියා. පුතාලා ඉන්න ගමන් සීයා ප්‍රාර්ථනා කරපු විදියට පුතාලා ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ මම මල්සිරි ටෙනිසන් කුරේ සහෝදරයාගේ භාර්යාව තුමිය මතක් කරන ගමන් නෑදෑයන් හිතමුතුරන් සෑම දිනෙම මතක් කරනවා. මේ මොහොතේ ඒ අඩුව පිරිමාන්න අපිට කාටවත් හම්බෙන්නේ නැහැ. ඒ අඩුවට වඩා ලොකුම දේ තමයි අපිට වටිනා මිනිස්සෙක් නැති වුණා. නියතමානී හිතවන්ත වාසනාවන්ත මිනිසෙක් අහිමි වුණා. ඒ හින්දා මම නැවතත් ටෙනිසන් කුරේ සහෝදරයාට මොක්ෂව ප්‍රාර්ථනා කරනවා. මම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක වශයෙන් සේවය කරන කාලෙදී මගේ නිල කාමරයට පැමිණි බොහෝ දෙනා කුමන හෝ උදව්වක් කුමන හෝ සහයෝගයක් කුමන හෝ සේවාවක් බලාපොරොත්තුවෙන් තමයි ඒ නිල කාමරයට පැමිණි. හැබැයි මේ අතර අතේ ඇඟිලි ගානටවත් නොවන කලාකරුවන් පිරිසක් මේ රටට මේ සමාජයට කලාකරුවන්ට කලා ශේෂ්ත්‍රයට තමන්ගේ විය යුතු සේවාව කුමක්ද කියලා අහගෙන ආපු කීප දෙනෙක් හිටියා. ඒ අතර හිටපු සුන්දරම කෙනෙක් තමයි සුන්දරම කලාකරුවෙක් තමයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක් තමයි ටෙනිසන් කුරේ මහත්මයා. ටෙනිසන් කුරේ මහත්මයා අවස්ථා ගණනාවකදී මේ රටේ සමාජය වෙනුවෙන් දුක් විඳින මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න වෙහෙස මහන්සි වුණා, මැදිහත් වුණා.
මට අවස්ථා කීපයක් මතක් වෙනවා. එක අවස්ථාවක ගංවතුර ඇති වෙච්ච වෙලාවක කළුතර දිස්ත්‍රික්කේ ඒ අනාථ අසරණ වෙච්ච මිනිසුන් සොයාගෙන ගිහින් ඔවුන්ට තම අතින්ම තමන් හරි හම්බ කරපු ධනෙන් ඔවුන්ට උදව් පදව් කළා. ඒ සඳහා මගේ සහයෝගයක්, මගේ දෙපාර්තමේන්තුවේ සහයෝගයක් අපි ලබා දුන්නා. ඒ වගේම වර එක එතුමාගේ උපන්දිනයක් දවසේ කලාකරුවන් අගහිඟ කලාකරුවන් කීප දෙනෙක් තෝරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. මේ වාගේ අනන්ත අප්‍රමාණ අහිංසක දුක් විඳින කලාකරුවන්ට මිනිසුන්ට උදව් කරපු සුන්දර මිනිසෙක් තමයි ටෙනිසන් කුරේ මහත්මයා කියන්නේ. ඒ අතිශය සුන්දර වූ කලාකරුවා. ඒ කලාකරුවාගේ දිවි පැවැත්ම, ඒ වගේම පෞල් පසුබිම, ඔහුගේ සිතුම් පැතුම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ඔහු රංගනයේ යෙදුණු චරිතත් එක්ක බලද්දී ඒ හාස්‍ය රසය අපිට සිනහව ගෙන දුන්නට ඔහු හැම වෙලාවම දුක් විඳින මිනිසුන් වෙනුවෙන් හදවතින් දුක් වූ හදවතින් ඒ සහකම්පනයේ ඒ සංජානන ගුණාංග තිබ්බ ආදරණීය කලාකරුවෙක්. කිසිම දවසක මට ඔහුගේ ගුණය අමතක කරන්න බෑ. ඔහුට අපි ගරු කිරීමක් කරනවා නම් ඔහුගේ ඒ යහගුණ නැවතත් මේ මහ පොළොව මත ඇත්තටම පවත්වාගෙන යෑම තමයි කළ යුත්තේ. ඔහුට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ටෙනිසන් කුරේ යන නාමය මම මුලින්ම දැනගත්ත 1970 ගණන්වල අපායන් තප්පර 1800ක් යන වීදි නාට්‍යය. මේ උත්තරීතර කලාකරුවා පසු දවසක අපේ පවුලට සම්බන්ධ වෙයි කියලා මම කවදාවත් සිතුවේ නෑ. පසුව මම ටෙනිසන් වල ළඟින්ම ආශ්‍රය කළා. ඕනෑම වෙලාවක සිනාවකින් මුව සරසාගත් ටෙනිසන් ඇත්තෙන්ම සැබෑ මිතුරෙක්, හිත හොඳ නිහතමානී මිනිසෙක්, හොඳ ඥාතියෙක්. ඔබ සිටියා අප සමග අපේ පණ වැනි එනමුදු ඔබ දමා ගියා අපව නොපෙනී. ඔබ ගියග පටන් සිනමාවත් අපි තනි වුණි. ඔබ නැවත එනතුරු දුගත් ඉන්නවා වැනි වැනි. ටෙනිසන් ඔබට මෝක්ෂ සුවය ලැබේවා. ටෙනිසන් අපේ පවුලට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා ඉඳන් අපිත් එක්ක ඇත්තටම හරිම හිතවත්ව හිටපු කෙනෙක්. මල්සිනාලියෝ බැන්දට පස්සේ තවත් ඒ හිතවත්කම වැඩි වුණා. ටෙනිසන් වගේ කෙනෙක් ආයෙනම් රිදීතිරේ එන්නේ නැහැ. කොච්චර ජනප්‍රිය වුණත්, මුළු ලංකාවේම ජනප්‍රිය වුණත් පරණ ටෙනිසන්ම තමයි තාමත් ඉන්නේ කියන එක අපි හැම තිස්සෙම ඒක මතක් කරගන්නවා. Some memories can never be forgotten or erased from our mind. Dearest Tenny, you were a person whom we knew from our childhood. Before you got married to our cousin sister, even with your popularity in life, you were humble, kind, caring and generously helped people without looking at their background. Silvas love you and miss you always. මම බල්සිරි අක්කගේ ඥාති සහෝදරයෙක්. ටෙනිසන් අයියා නිතරම සිනාසුණු මුහුණකින් එකිනෙකා අතර ආදරෙන් සිටි කෙනෙක්. ඔහුට නොයෙකුත් හදිස්සි දේවල් කියා කරලා එකිනෙකා අතර සිනස්සන්න පුළුවන් චරිතයක්. ඔබ අතර ලැබීම ගැන අපි සතුටු වෙන අතර ඔබද ස්වාමීන් වහන්සේ තුළ සිටින බව නිසකේම මට සාතිකයි. ටෙනිසන් කුරේ මහතාගේ ජීවිතයේ පායපු ඉරටයි හඳටයි ආරාධනා කරන්න සූදානම්.
මේ මුණුපුරා සහ මිනිපිරිය. අපි ඉතාම ආදරයෙන් කැමති චන්ද්‍රුට සහ මින්ද්‍රීට ආරාධනා කරන්න. Good evening, everyone. I'm Chandru, and I'm here to give a small speech about Sia. It's been a year since my Sia passed away. I loved him so much that we both were like best friends. මම ඇත්තටම සීයාට කිව්වේ සීපා කියලා. ඔය කට්ටිය හිතන ඇති සීපා කියන්නේ මොකක්ද කිව්වොත් ඉස්සර කාලේ ඇත්තටම ඔය සීයලාට පප්පා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් සීය පප්පා එකට ෂෝට් හෑන්ඩ් එකක් විදිහට මම එයාට සීපා කියලා කිව්වා. ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම සීයා ගැන කතා කරන්න. But I will only share one experience which I had with him for today. There are so many memories to talk about. So when I was a kid, again මම පොඩි කාලේ මට අවුරුදු 5ක් 6ක් විතර තියෙද්දි මම සාමාන්‍යයෙන් ආච්චිලා ගෙදර යනවා, ඒ කියන්නේ සීයලා ගෙදර යනවා එහි නිදා ගන්න. ඉතින් එහෙම නිදා ගන්න ගියාම මම නිදාගන්නේ සීයාගේ ආච්චිගේ මැද. දවසක් මම නිදාගෙන නැගිටිද්දි මම සීයව හොයනවා කොහෙද කියලා. ඊපස්සේ මම බිමට බැස්සමයි මම දැක්කේ සීයා බිම කියලා. මම ඇහුවා සීයාගෙන් ඇයි සීයා බිම නිදාගෙන ඉන්නේ කොට්ටයක් එක්ක රෙද්දක්වත් නැතුව පොරව ගන්න. සීයා කිව්වා අනේ මචෝ, සීයා මට කතා කරන්නේ මචං කියලා ඉස්සර. ඉතින් කිව්වා අනේ මචෝ උඹ මට පයින් ගහලා මාව බිමට වැට්ටුවා, මට ඒකින්ද ඇඳේවක්වත් හරියට නිදාගන්න බැරි වුණා කියලා. So on, he told us stories about his past, about his childhood and about his career and lots of funny things as well. මට මතකයි දවසක් සීයාට නාට්‍යයක් තිබ්බ වැඩබැරි ටාසන් කියලා. ඉතින් ඉස්කෝලේට ගියාම ක්ලාස් එකට ගියාම කවුරු හරි ඇහුවම වැඩබැරි ටාසන්ගේ මුණුබුරා නේද කියලා හැමෝම මගෙන් අහද්දී මම ඒ හැමෝන්ටම කියන්නේ සීයා වැඩබැරි ටාසන් වුණාට මම වැඩ පුළුවන් ටාසන් කෙනෙක් වෙනවා කියලා ලොකු වෙලා. ගොඩක් දේවල් ඇත්තනම තිබ්බ සීයා ගැන. ඒ වගේම දැන් මෙතන කතා කරන්න ගියොත් ඉව එක ගොඩක් වෙලාව යනවා. He was not the same Tennyson Kure. I mean the character that you have seen on screen. In his day-to-day life, he was a completely different man. He was a great, kind-hearted, loving grandfather, a father, a cousin, and a good friend to all of us. I'm so happy and proud, and I thank God to be the only grandson of the famous actor known in Sri Lanka, Mr. Tennyson Kure, and according to my religion and faith as a Christian, I truly believe that his soul is resting in peace on the hands of the Jesus Christ our Lord. Thank you. Hi, I'm Mindri. More and more, when I single out the person who inspired me, I go back to my grandfather. I know why Sia always told me to be strong, because he knew that one day I would need the strength to bear his loss. And also, we shared a lot of sweet memories together, and those were mesmerizing. Sia, an year before, when I heard that you passed away, tears rolled down from my face. But I knew you'd soon be in a happier place with God. My love will follow wherever you go. You told Aya and myself everything as time passed by and by. I never wanted you to die soon. Sia, you made my childhood unforgettable. I just can't believe you're gone. Thank you, Sia, for inspiring all of us and teaching us to appreciate little things in life. Your laugh always filled up the room. Your memory will warm our hearts till we go to heaven. You made us laugh. You made us smile. You fixed us when we were going through painful situations. Finally, I thank my dear Lord for blessing us with a wonderful grandfather, and we love you so much, Sia. Thank you. සීයා හිටියානම් කොච්චර සන්තෝෂ වෙයිද. අද මේ විදියට ඒ අය හැදී වැඩි සීයා ගැන ආමන්ත්‍රණය කරනවා දකින්නට, ආදරය කරනවා දකින්නටත් ඔහුට අප අතර සිටින්නට අවකාශ ලැබුණා නම්. ඔහුට ආදරය ලැබුණේ රජ මැදුරෙන් පමණක්ද?
නෑ. දුගී පැල්පතින් පමණක්ද නෑ. සියලු තරාතිරම්වල මිනිසුන් ඔහුට ආදරය කළා. පෙරලා ඔහු ඔවුන්ට ආදරයක් සිනහවක් ලබා දුන්නා. අපි තවත් කෙටි අදහස් දැක්වීමක් මේ ඔබට සම්බන්ධ කරන්නේ. ඒ විදියට ඔහුට ආදරය දුන්න ආදරය ලැබපු මිනිසුන්ගේ අතීත මතකයන් සමගින්. අප ආදරණීය සොයුරා ඒ සොඳුරු කලාකරුවා අපෙන් වියෝවිලා දැන් අවුරුද්දක් සපිරෙනවා. නමුත් ඔහුගේ මතකය ඔහු අපෙන් ඉවත් වෙලා කියලා හිතන්නවත් අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒ තරම් රස මතකයක් අප සිත් තුළ පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා වාසී රසික ජනතාවගේම හදවත් තුළ නිදන් කරලා ඔහු අපෙන් සමුගත්තේ. පසුගිය දශක කීපය දිහා ආපහු හැරිලා බැලුවහම මේ තරම් මේ රටේ රසික ජනතාව ආනන්දයට ඒ වගේම සිනා සයුරක ගිල්වබින්න ඔවුන්ගේ ජීවිතයට ප්‍රීති ප්‍රමෝදය ලබා දුන්න කලාකරුවන් ඉන්නවා නම් ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ අතලොස්සෙන් ප්‍රධානම කෙනෙක් ටෙනි. ටෙනි මේ තරම් ජනතාවට සමීප වුණේ ජනතාව ඔහුගේ හදවත හඳුනාගත්ත නිසා. ඔහු ඉතාම අහිංසක කලාකරුවෙක්. ඒ වගේම මනුෂ්‍ය සංහතිය කෙරෙහි මානව දයාවෙන් පිරුණ හැකි හැම අවස්ථාවකම අනුන්ට උපකාර කරන දයාපිරි ගුණයෙන් යුත් හදවතක් හිමි කලාකරුවෙක්. ඇත්තටම ඔහු අහිමිවීම කලා ක්ෂේත්‍රයට සිදුවන ලොකු අඩුපාඩුවක්. ලේසියෙන් පිළිමහන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මේ මොහොතේ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා දශක ගණනාවක් තුළ දේශීය සිනමාවට දේශීය සිනමාව නගා සිටවන්න දේශීය සිනමාව ජනතාව අතරට ගෙන යන්න ජනතාව අතර ජනප්‍රිය කළේ ජනසා සහභාගීත්වය තුළින් මේ ජනතාවගේ කලාවක් බවට පත් කරන්න. ඔහු අමිල මෙහෙයක් ඉටු කළා. ඒ නිසා මා හිතනවා සිනමාවට සම්බන්ධ අපි හැම කෙනෙක්ම ඔහුට කෘතඥතාවයේ කෘතවේදීත්වය මෙන්ම අපගේ ගෞරවය ඔහුට හිමි කර දිය යුතුයි. මොකද ඔහුගේ සේවය මේ දශක ගණනාව තුළ අපේ සිනමාව තුළ දකින්න ලැබෙන ඉතාමත්ම ප්‍රශස්ත ලකුණක්. ඔහු ඔහුගේ ව්‍යායාමය තුළ මේ රටේ සිනමාව ජනතාව අතරට ගෙන යන්න විශාල මෙහෙයක් කළා. ඒ නිසා ටෙනි මා දන්නවා ඔබ දෙවියන් තුරුලේ අද සැතපෙනවා. ඒ පින ඔබට අයිති. ඔබ මේ රටේ ජනතාව දශක ගණනාවක් මහා සිනා සයුරක ගිල්වා ඒ සිත් සතන් සතුටු කළ පින ඔබට අයිති නිසා. ආදරණීය ටෙනි ඔබට සුවනින්දක්. කලාභූෂණ සම්මානලාභී ටෙනිසන් කුරේ මහතා රංගන ශිල්පියෙක් හැටියට සිය රංගන ජීවිතයේ ඉතා විශිෂ්ට තලයකට පැමිණිය පුද්ගලයෙක්. ඔහු වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් හැටියට මුලින්ම වේදිකාවට පා තබන්නේ විල්ලෝරාවත්ත මෙතෝදිස්ස සභාවේ සිය සගයන් සමග ඔහුත් හොඳ මිනිසෙක් නම් වේදිකා නාට්‍ය සමග. ඔහු වේදිකා නාට්‍ය රංගනයේ ඉතා දුර ගමනක් යනවා. දේශීය වේදිකාව ජය ගනිමින් ඔහු ජාත්‍යන්තර වේදිකාවේ සංචාර ගණනාවක් නිම කරනවා. ඔහු අවසන් මොහොතේ පවා ඔහු සංචාරයක් නිම කර පැමිණ සිටියා. ඔහු එදා මෙදා තුර සිය රංගන ජීවිතයේ ගමන් මඟ අවසන් කරන්නේ නොම්බර 1 හාස්‍ය රංගන ශිල්පියා හැටියට විරුදාවලිය ලබමින්. ඔහු එසේම පුංචි තිරයේදී විශාල නිර්මාණ තොගයකට සහභාගී වුණත් නාලිකා ප්‍රවර්ධන වැඩසටහන් ආදීදී ඔහු ප්‍රමුඛතාවයක් ගත්තා. ඒ නිසාමද ඔහු ලබන වාග්යක් ලෙස ඔහු අපෙන් වෙන් වී ගොස් වසරක් පුරාවටම දෛනිකව සිය ප්‍රේක්ෂකයන්ගේ නිවෙස් තුළට ජීවමානව පැමිණෙන්න ඔහු වාග්ය ලබනවා. ඒ කෙසේද ඔහුගේ සිනමා පෙරහැර හරහා. එලෙසින්ම ඔහු නළුවෙක් හැටියටත් වඩා මිනිසෙක් හැටියට ඉතා භාග්‍යවන්ත පුද්ගලයෙක් හැටියට මා සඳහන් කරන්නේ ඔහු මිනිසුන්ගේ ව්‍යසන අවස්ථාවලදී දරිද්‍රතා අවස්ථාවලදී යම් යම් පීඩාවට පත් අවස්ථාවලදී ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී හිටියා. ඔවුන් සමග හිටගත්තා. ඔවුන්ට ආධාර උපකාර කළා. එලෙසම ඔහු නළුවන්ගේ එහෙම නැත්නම් කලාකරුවන්ගේ සුබ සාධන වෙනුවෙන් පෙනී හිටියා. එම පරිත්‍යාගශීලී භාවය ජනප්‍රිය භාවය අපට සපත කළේ ඔහුගේ අවමංගල උත්සවය සඳහා පැමිණි ජනගඟ. ඇත්ත වශයෙන්ම ඔහු විශිෂ්ට රංගදරයෙක් වගේම විශිෂ්ට මනුස්සයෙක් ලෙස මා සඳහන් කරන්නේ ඒ නිසයි. ටෙනිසන් කුරේ මහත්මයා ගැන කතා කළොත් මගේ මාධ්‍ය ජීවිතයේ මට හමුවුණු සුවිශේෂී සැබෑ මනුස්සෙක්.
කලාකරුවෙකුට වඩා මං හිතන්නේ ඔහු සැබෑ මනුස්සෙක්. ඔහුගේ නිර්මාණවල ගැබ් වෙලා තිබ්බේ බොහෝ වෙලාවට හාස්‍ය වුණාට ඒ හාස්‍ය රසය ඇතුලේ ඔහු ඇත්තටම උත්සාහ කරා විශාල පණිවිඩයක් දෙන්න, යහපත් සමාජ පණිවිඩයක් ලබා දෙන්න ඔහු ගොඩක් උත්සාහ කරපු කෙනෙක්. ඔහු සමීපව ආශ්‍රය කරපු මාධ්‍යවේදියෙක් හැටියට මම දන්නවා ඇත්තටම ඔහු ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ හිටියත් ඔහු නිතරම හිටියේ නිහතමානීකම මුල් කරගෙන. ඔහු කවදාවත් අතීතයේ අමතක කරපු නැති කෙනෙක්. ඔහුට උදව් කරපු මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය ගැන නිතරම හරි ගෞරවයෙන් කතා කරපු කෙනෙක්. ඒ වගේම ඔහු හරිම සංවේදී කෙනෙක්. මම හිතන්නේ අවසාන කාලේ ඔහු ළඟින් ආශ්‍රය කරපු කාලේ ඔහුට ලොකු උවමනාවක් තිබ්බා ඔහුගේ නාට්‍ය ඉංග්‍රීසියට ඔහු කරපු නාට්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඉංග්‍රීසි ප්‍රේක්ෂකයා අතරට යන්න ඔහුගේ ලොකු ආසාවක් හීනයක් තිබ්බා. මං හිතන්නේ එයාට මේ ටෙනියයියට මේ සැබෑ කරගන්න බැරි වෙච්ච එකම හීනය එක වෙන්නේ නැති. ටෙනිසන් කුරේ කලාකරුවා අප අතරින් නික්ම ගොසින් අදට අවුරුද්දක් ගත වෙනවා. ඔහු අපිට හිටිය ඉතාමත්ම සුවිශේෂී කලාකරුවෙක්. ඔහු විවිධ අංශයන් සඳහා වූ දක්ෂතාවයන් රසක් පෙන්වපු කලාකරුවෙක්. ඔහු අවසාන වතාවටත් සිංහල සිනමාවේ චිත්‍රපටයේ රඟපෑවේ මන් සමග ඒ ජයශ්‍රී ඇමතිතුමා චිත්‍රපටයේ. ඒක නිසාම අද දවසේදී අපේ හදවත් තුළ ජීවත් වන මේ සුන්දර වූ කලාකරුවාට මෝක්ෂ සුව ප්‍රාර්ථනා කරනවා. මම වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුඩුව. ටෙනිසන් කුරේ මැතිතුමාගේ රංගන ප්‍රතිභාව පිළිබඳ මා ශ්‍රී ලාංකීය රසික ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. මා ප්‍රකාශ කරන්නේ එතුමාගේ චරිතයේ දකින සුවිශේෂී වෙනස් ගුණාංග කිහිපයක් පිළිබඳවයි. එතුමා මාහට මුලින්ම මුණ ගැසෙන්නේ මීට වසර 2කට පමණ පෙර වකුගඩු රෝගීන්ට සෙත සලසන සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර උළෙලකදී එතුමා එහිදී වකුගඩු රෝගීන්ගේ දුක දැන එය තේරුම්ගෙන එම රෝගීන් වෙනුවෙන් යමක් කළ යුතුයයි කියා මාහට ප්‍රකාශ කරනු ලැබුවා. එම රෝගීන් වෙනුවෙන් එතුමාගේ ජනප්‍රියභාවය අවියක් කොට එමගින් රෝගීන්ට සවියක් වීමට බොහෝ වැඩසටහන් ගණනාවක් මා සමග සකස් කරමින් සිටින අතරතුරදී මෙසේ එතුමා හදිසියේ අප අතරින් වියෝ වූයේ. මා එතුමා හඳුනාගත් කෙටි කාලය තුලදී එතුමාගේ දකින්නට ලැබුණු හොඳම ගුණාංග කිහිපයක් වන්නේ ඊ타මත්ම නිහතමානී, ඒ වගේම අවංක සහ අනුන්ගේ දුක තේරෙන සංවේදී පුද්ගලයෙකු බවයි. මේ වියෝව කියා නිම කළ නොහැකි හිඩසක් සිනමා ශාස්ත්‍රය තුල මෙන්ම අපගේ හදවත් තුලද ඇති කරනු ලැබුවා. මා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වෙනුවෙන් එතුමාට මොක්ෂුව ප්‍රාර්ථනා කරමි. ටෙනිසන් කුරේ මිත්‍රයා ගැන මට වචන සුවල්පයක් කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මොකද අද ටෙනිසන් කුරේ අපිව අතහැරගොත් අදට අවුරුද්දක් වෙනවා. ඒ කියන්නේ මට විචාර ශෝකයක් අනගාටුවක් දැනෙනවා. ඔහුගේ පරණ කාලය මතක් වුණොත් ටෙනිසන් මට හමුුනේ අපේ පල්ලියේ මෙතුස්ත පල්ලිය ටෙනිසන් බිල්ලරවත් මම වකුගඩු ප්‍රසන්න ශාඛාව කියලා එකක් තුණා. ඒකේදී අපි අයිටම් එකක් කරලා හන්දට ගිය එක. ඉතින් ඒක ඇත්තම කියනවා සූදානම් නැතුව තමයි අපි ඒක කරේ. ටෙනිසන් මට කිව්වා මං අහන්නේ ඔයා උත්තර දෙන්න, ඔයා ආයෙත් මම උත්තර දෙන්නම් කියලා. කොහොමද ජනප්‍රිය වෙලා අපේ විදිහේ පරිස්සම් ස්ථානයක් ලැබුණා. ඊට පස්සේ මට ටෙනිසන් වල හම්බුනේ ටෙනිසන් විසින් මොරටුවේ පෙන්නවා අපායි තප්පර 1800 කියන නාට්‍යය. ඒ මටත් ප්‍රධාන චරිතයක් කරන පාන අවස්ථාව ලැබුණා. ඒක පුත්‍ර ජනප්‍රිය වුණා කිව්වදී ලංකාවේ ඡායාපදනම ගියා. ඒක කෝච්චියේ පෙන්වනවා.
වෙසක් නාට්‍ය. ටෙලිසන්ගේ මුල්ම ආරම්භය ඒක තමයි. ටෙලිසන්ලා මිනිස්සු අඳුරගත්තේ එදා තමයි මේවැනි දක්ෂයෙක් මොරටු ඉන්නවා කියලා. ඊට පස්සේ ටෙලිසන් සිනමාවේ නාට්‍යවල මුළු ලංකාවේම ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුගේ පවුලේ සමාජිකයි අපි බොහොම හිතුවා. ටෙලිසන්ගේ පවුලේ ටෙලිසන්ගේ දුව ටෙලිසන්ගේ නෝනා ටෙලිසන්ගේ නෝනාගේ අම්මා ආගමන ලැබි ආගමේ වැඩ කටයුතු කරන ක්‍රිස්තියානි හොඳ පවුලක්. ඉතින් මෙවැනි අතිදක්ෂ ලංකාව හඳුනපු ටෙලිසන් කුරේ වෙන්වීම මම හිතන්නේ මුළු ලංකාව ප්‍රංසාන පාඩුවක්. ඔහු අතිදක්ෂ වික්ටර් රංගන ශිල්පියෙක්. ඉතින් මට අන්තිම වශයෙන් කියන්න තියෙන ටෙලිසන් ඔබ ස්ථානයක ඇති. අපි කවදා හරි අපි හමු වෙමු. ටෙනිසන් කුරේ මහත්තයා කියන්නේ මේ ලංකාවෙන් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම කලාකරුවෙක්. මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්නට පුළුවන් වුණු, මිනිස්සුන්ගේ දුක මොහොතකට හෝ නිවාලන්නට පුළුවන් වුණු ඒ වාසනාවක් තිබුණු, මිනිසුන් මනා ලෙස ආදරය කරපු චරිතයක්. ඉතින් මම ක්‍රීඩකයෙක් වුණත් මමත් ඔහුගේ රසිකයෙක්. ඔහුව මට සම්බන්ධ වෙන්නේ මුලින්ම තරඟාවලියකදී ඔහු මට සුබපත ලැබලා තිබ්බා. ඒ හරහා තමයි සම්බන්ධය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ ගොඩනගාගත් සම්බන්ධය ඔහු නැති වුණයි කියපුව මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. සහ ඒ අවසාන කටයුතු සඳහා මම ඔහුගේ නිවසට ඇවිල්ලා සහභාගී වෙද්දී ඔහුට මිනිසුන් කොතරම් ආදරය කරනවද, ඔහුට ගෞරවය කරනවද, ඔහු මිනිසුන්ගේ හදවත් කොච්චර සොරාගත්තද කියන එක තමයි මට දක්නට ලැබුණේ. ලංකාවේ සියලුම ප්‍රදේශවලින් සෑහෙන දෙනෙක් ඔහුට අවසන් ගෞරව දක්වන්නට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔහුගේ අඩුපාඩුව මම හිතන්නේ පුරවන්නට ලේසි වෙවි කියලා. එවැනි ගාන්ධාරවෙක් මිනිසුන්ගේ සිත් සතන් නිවාලන්නට පුළුවන් ගාන්ධාරවෙක් බිහිවෙවි කියන එකත් සැකයක් තියෙනවා. ඉතින් ඔහුට දෙවියන් වහන්සේ තුල ස්වර්ග සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. අද දවස කවදාවත් අමතක කරන්න බැරි දවසක්. ඒකට හේතුව තමයි අපි ගොඩාක් ආදරය කරපු ආදරණීය ටෙනී අයියා අපෙන් සමු අරගෙන ගෙන් හරියටම වසරක් පිරෙනවා. එදා වුන් අපෙන් සමුගත්තා කියලා අහපු දවසේ මම මොහොතක් නතර වෙලා හිටියා. කියන්නේ මට විශ්වාස කරන්න බැරි වුණා. හැබැයි ඉතින් ජීවිතය අනියතයි මරණය. නියතයි කියනවා වගේ ලෝක දහමට අනුව හිතන්නේ නැති මොහොතක ඔහු සමු අරගෙන ගියා. ඔහු ගැන කියන්නට නම් බොහෝ දේ තියෙනවා. මේකද මේකට වෙලාව කියලා මම හිතනවා. කොහොමද ආදරණීය ටෙනී අයියා කියන්නේ ඉතාමත් නිහතමානී, ආදරණීය, ගෞරවනීය, අභිමානවත් කලාකරුවෙක් කියලා කියනවා. ඒ ඔහුගේ තිබුණු නිහතමානීත්වය කවදාවත් අමතක කරන්න බෑ. ඔහු හිටිය තැන කවදාවත් තාලුවක් තිබුණේ නැහැ. ඔහු හැමෝමත් එක්ක හරිම ආදරණීය ලෙස කටයුතු කරපු කෙනෙක්. මෙච්චර ඉක්මනට ඔහු සමුගත්තයි කියලා හිතෙනවා. කොහොම වුණත් මගේ ආගමට අනුව මම ටෙනිසන් අයියට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේ. ඔයාගේ ආගමට අනුව ටෙනිසන් කුරේ අයියේ පාට මොක්සුවම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා කොහේ කොතන සිටියත් සුවසේ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ ආදරණීය මනුස්සත්වයෙන් පිරුණු නිහතමානී කලාකරුවෙක් මේ රටට අහිමි වීම මම හිතන්නේ ලොකු පාඩුවක්. ඔයා හරිය අභිමානවත් කලාකරුවෙක්. ඔයා සදා අමරණීය ලෙස අපේ හදවත් තුළ ජීවත් වෙනවා කියලා ඔයාට කියන්නට ඕනේ. මීළඟට සජීවීව සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ ටෙනිසන් කුරේ මහතාව වෘත්තීය මට්ටමින් සිනමාවට හඳුන්වා දුන් ඔහුගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රසාද් මහතාවයි. අසුන්ගෙන සිටින සියලුම ගෞරවනීය යහුමු ප්‍රභූවරුන්ගෙන් සහ ප්‍රභූවරියන්ගෙන් අවසරයි. ටෙනිසන් කුරේ මැතිතුමා අප අතරින් නික්ම ගොස් අදට හරියටම අවුරුද්දයි.
මේ අවස්ථාවට මට සහභාගී වෙන්න කියලා ටෙනිසන් කුරේ මැතිතුමා ගැන වචනයක් ටිකක් කතා කරන්න අදහසක් දක්වන්න කියලා මට ටෙනීගේ දයාබර දියණිය මදු මිහිරි කුරේ මහත්මිය මට යෝජනා කරා. මගේ යෝජනාව මම පිළිගත්තා හිත සිතින්ම. දහසකුත් මිතුරන් අතර කුළුපග මිතුරා ලෙස වැදගත්ම නම්බර 1 මිතුරා ලෙස මම දකින්නේ ටෙනිසන් කුරේ මැතිතුමාවයි. ਉਹ තමයි මගේ සැබෑ මිතුරා. මගේ ආවර්ජනය යනවා 1971 කාලයට දිව යනවා. ඒ කාලේදී තමයි ටෙනීගෙත් මගෙත් මිතුරුකම ඇති වෙන්නේ. ඒ මිතුරුකමේ වැදගත් කොටස් කීපයක් ඔබ ඉදිරියේ තැබීමට මම බලාපොරොත්තු වෙනවා. මට මතකයි මුල් යුගයේ එතුමා හාමොනික්ස් කියන ආයතනයේ රැකියාව කරද්දී ඊට සමගාමීව ඔහු නාට්‍ය කරන්න පටන් ගත්තා. ඔහු නාට්‍ය නළුවෙක් වුණා, නාට්‍ය අධ්‍යක්ෂකයෙක් වුණා. ඒ නාට්‍යවලදී ඔහු රඟපෑවා හාස්‍ය චරිත. නමුත් ඔහු කිසිම දවසක කැමති වුණේ නැහැ හාස්‍යමය නළුවෙක්, විකට නළුවෙක්, කොමඩියන් කෙනෙක් කියලා කියනවට. ඔහු කිව්වේ කොමඩියන්ලා ඉන්නේ මේ සර්කස් කණ්ඩායම් වල කියලා. ඉතින් මමත් ඒක අනුමත කරනවා. මොකද ටෙනිසන් කුරේ කියන්නේ නිකම්ම විකට නළුවෙක් නෙමෙයි. ඔහු හොඳ රංගන ශිල්පියෙක්. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක්. හාස්‍යමය චරිත වගේම ත්‍රාසජනක චරිත, ක්‍රියාදාම චරිත, මේ හැම චරිතයක්ම ඔහුට කැටයම් කරන්නට ඔහුට හැකියාව තිබුණා. ඒ තරම්ම විශිෂ්ට ගණේ නළුවෙක් තමයි ටෙනිසන් කුරේ මැතිතුමා. 1971-72 කාලයේදී මට මතකයි අපේ ගමේ මොරටුවේ ටෙනීගෙත් මගේ ගම මොරටු ගම් 18 නාට්‍ය තරගාවලියක් පැවැත්වුණා. ඒ නාට්‍ය තරගාවලියට නන්තිසිං, ඒ කියන්නේ ගම් 18න්ම ආව තරුණ තරුණියෝ විවිධ තරාතිරම් වල විවිධ වයස් මට්ටම් වල තරුණ තරුණියෝ ඇවිල්ලා නාට්‍ය ඉදිරිපත් කළා. මේ නාට්‍ය ඉදිරිපත් කිරීමේදී මේ තරගාවලිය ජජ් කරන්න, මේ තරගාවලිය විනිශ්චය කරන්න ආවේ ඉංග්‍රීසි වේදිකාවේ නමක් දරා හිටපු මනෝ බ්‍රේකන්රිච් කියන මහා නාට්‍යකරුවා. ඔහු ඇවිල්ලා මේ නාට්‍ය 100 ගණක් සති දෙකක් තුනක් තිස්සේ 100 ගණක් නරඹලා ඔහු අවසාන වශයෙන් කිව්වා, මනෝ බ්‍රේකන්රිච් කියන නාට්‍යකරුවා කිව්වා, මම බැලුවා ටෙනිසන් කුරේගේ කාන්තාරයට වැස්සක් කියන නාට්‍යය. මේ නාට්‍ය බලාගෙන ඉන්නකොට හරියට පිම්පොන් මැච් එකක් බලන් ඉන්නවා වගේ කියලා කිව්වා. ඒ කියන්නේ ඒ තරම්ම තීක්ෂණව මේ නාට්‍ය විශිෂ්ටාන්තමින් ටෙනිසන් කුරේ ඩිරෙක්ට් කරලා තියෙනවා කියලා. ටෙනිසන් කුරේ අධ්‍යක්ෂණය කරලා තියෙනවා කියලා කිව්වා. කියලා අවසාන වශයෙන් ඒ නාට්‍ය තරගාවලියෙන් ටෙනිසන් කුරේ හොඳම නළුවා වෙන්නත්, ටෙනිසන් කුරේ ඉදිරිපත් කරපු නාට්‍ය හොඳම නාට්‍ය වෙන්නත් ඔහු සම්මානයක් ලබා ගත්තා. ඒ වගේම 1974 වෙනකොට 1974 දී ඔබට මතක ඇති දැන්ට අවුරුදු 47කට ඉස්සෙල්ලා 1974 දී ඔහු පටන් ගත්තා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපේ ක්‍රිස්තියානි දරුවෝ වෙනුවෙන් කිතුණු ළමා හමුව කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒක අවුරුදු 47ක් ගිහලා අදටත් ඒක ප්‍රචාරය වෙනවා. අදත් ගුවන්විදුලි සංස්ථාවෙන් යනවා ඒ ටෙනිසන් කුරේ පටන් ගත්ත කිතුණු ළමා හමුව කියන එක. ඒක එයා ආරම්භ කළේ අපේ ක්‍රිස්තියානි දූ දරුවන් වෙනුවෙන්. ඒ වගේමයි 1974 සහ 76 වකවානු වල එතුමා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා සහ ලේකම් ධූරය දැරුවා. එතනින් අපිට පේනවා ඔහු කෙතරම් ආගමට දහමට කොයිතරම් ලැබිද කියන එක. ඊළඟට මම ගත්තම එතනින් එහාට මම වෘත්තීය මට්ටමේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙනකොට මම පටන් ගත්ත නම්බර 1 කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටියට මම නිෂ්පාදක රාජ්රන්සිංහ මහතාට මම යෝජනා කරා මේ චිත්‍රපටියට බන්දු සමරසිංහත් එක්ක රංගපාන්න තවත් හොඳ නළුවෙක් ඉන්නවා අපි ඉන්ට්‍රොඩියුස් කරමු කියලා. පස්සේ ටෙනී ගැන කිව්වට පස්සේ ටෙනිත් එක්ක කතා කරාට පස්සේ මේ රාජ්රන්සිංහ මහත්මයා ඉතාමත්ම කැමති වුණා මේ නම්බර 1 චිත්‍රපටියට ප්‍රධාන චරිතයක් දීලා මෙතුමාව නළුවෙක් කරන්න. එතෙන් පටන් ඔහු දිගටම ඔහුට චිත්‍රපට ගලා ආවා රංගපාන්න. ඔහු අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණා එක්තරා අවස්ථාවකදී. ඊළඟට මේ එතුමා මෙහෙම රඟපාගෙන ඉන්නකොට මම අර කලින් කිව්වා වගේ ඔහු හොඳ ක්‍රිස්තු භක්තිකයෙක්. ඔහු හොඳ මෙතෝදිස්ත කාර්යයක් කිව්වොත් නිවැරදි.
ඔහු බයිබලයෙන් මඟ පෙන්වන ආකාරයට ඔහු ජීවත් වෙච්ච චරිතයක්. මොකද මම එහෙම කියන්නේ අර ඉස්සෙල්ලා මම අහගෙන හිටියා අනුෂා ගෝකුල මෙතනියත් කිව්වා මට මතකයි මේ ටෙනි දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා අපෙන් වෙන් වෙච්ච මොහොතේ පැය දෙකක් තුනක් ඇතුළත මට ටෙලිෆෝන් කෝල්ස් කීපයක් ආවා. ඒ කෝල්ස් ආවේ යම්කිසි කලාකරු පිරිසකින්. කලාකරු කීප දෙනෙක් මට කතා කරේ. මගේ නම් කියන්න කැමති නැහැ. නමුත් ඒ අය කිව්වා මට පැහැදිලිව ටෙනිසන් අයියා නැත්නම් ටෙනිසන් මහත්තයා නැත්නම් ටෙනිසන් සහෝදරයා අපිට මුදල් දුන්නා කියලා අපිට ජීවත් වෙන්න ලොකු මුදල් මේ රුපියල් 10ක් 15ක් නෙවෙයි ලොකු මුදල් දුන්නයි කියලා අපිට මේ ජීවත් වෙන්න කියලා ඒ වගේ කොහොම අන්‍යයන්ගේ බාර කොමඩි රංගපෑවට මේ හාස්‍යමය චරිත රංගපාලා අපි හිනා ගැස්සුවට උගේ හදවත ඇතුලේ තියෙන්නේ වෙනත් මනුෂ්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ දුක තියෙන මනුස්සයා කෙරෙහි යමක් අතදිගෑරලා දෙන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඒ වගේමයි ඒ දෙනදී මොහු නියම ක්‍රිස්තු භක්තියෙක් කියන්නේ බයිබලයේ හැටියට මොහු ජීවත් වුණා කියන්නේ ඒ දුන්න දේ කවදාවත් අපිට කියලා නැහැ. ඒ ගත්ත මිනිස්සු ඒ ගත්ත කලාකාරයෝ තමයි කිව්වේ ටෙනිසන් කුරේ මහත්තයා අපිට මුදල් දුන්නා කියන එක. මොහු දකුණු අතින් දෙන දේ වම් අතට නොදෙන්න තමයි හැමදාම වැඩ කළේ. මට මතකයි එක්තරා අවස්ථාවකදී හොඳ සිද්ධියක් වුණා. සරසවි චිත්‍රාගාරයේ අපි චිත්‍රපටයක වැඩ කර ඉන්නකොට ටයිටස් සොටරත්න මහත්තයා එතනට ආවා. චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් සොටරත්න මහත්තයා. ඇවිල්ලා අපිත් එක්ක සතුටු සාමිජේ ටෙනි මමයි අපි තුන් දෙනා තවත් කීප දෙනෙක් හිටියා. කතා කර ඉන්නකොට ටයිටස් සොටරත්න මහත්තයා එකපාරට ඇහුවා ටෙනිගෙන් ටෙනි උඹත් මෙතෝදිස්ටද කියලා. මේ කටටම ටෙනි කිව්වේ වටේ ඉන්න ඔක්කොමලා හින්නා ගස්සමි. ඔව්ටයි මහත්තයා මම මෙතෝදිස්ට හොඳ එක කියලා කිව්වා. පස්සේ අපි ඔක්කොම hina වෙලා මම කල්පනා කරා අපි hina වෙච්ච එක වැරදි නේද කියලා. ටෙනිසන්ගේ වචන වලට අපිට hina යනවා. නමුත් ඒ තියෙන යථාර්ථය ඊට වඩා බොහොම බලගත දෙයක්. ඔහු කිව්වේ මෙතෝදිස්ට හොඳ එක කියලා කිව්වේ ඔහු හොඳ ක්‍රිස්තියානි කාර්යයක් කියන එකයි එතන ඇඟෙන්නේ. ඔහු මෙතෝදිස්ට හොඳ මෙතෝදිස්ට කාර්යයක් කියන එක තමයි ඒ ටෙනිසන් කුරේට කියන්න ඕනකම තිබුණේ. ඒකයි එදා කිව්වේ ඔව් මෙතෝදිස්ට හොඳ එක කියලා කිව්වේ. මේ සියල්ලම සිදු වෙද්දී ඊළඟට අපි බැලුවම මොහු ලංකාවේ මම මේ කතාව කෙටි කර යන්නේ මොහු ලංකාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් බවට පත් වෙනවා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි ජනප්‍රියත්වයක් ලබන්න බෑ හැමෝටම. ඒක බොහොම කීප දෙනෙකුට පමණයි අතිශය ජනප්‍රියත්වයකට පත් කරන්න පුළුවන් වෙන්නේ. හොඳ කතාවක් තියෙනවා මම පොඩ්ඩක් කියන්නම්. මට මතකයි ජයලි ඉඳලා අපි එනවා කොළඹට. එන්නේ ගාමිණී ෆොන්සේකා මහත්තයයි මමයි එයාගේ දරුවෝ දෙන්නයි. කෞශල්‍යයි පූර්ණිමයි. පොඩි දරුවෝ දෙන්න. අපි කාර් එකේ එනකොට ඇස්වාට්ටු හරියේ තාප්පුවල ගහලා තිනවා බඹර වගේ පෝස්ටර් ටෙනිසන් කුරේ රඟපාන ටෙනිගේ මූණ දාලා බඹර වගේ පෝස්ටර් ගහලා තිනවා. එක පාට මේ ළමයි දෙන්න කෑ ගහන්න පටන් ගත්තා ටෙනිසන් කුරේ කියලා. හරි පුදුමයි. ගාමිණී මහත්තයා මගේ දිහා බලලා hina වුණා. පස්සේ ගාමිණී මහත්තයා පොඩ්ඩක් බෙල්ල හරවලා ඇහුවා කවුද ටෙනිසන් කුරේ කියලා කියන්නේ? ඒතර මේ ළමයි දෙන්න එකේලාම උත්තර දෙනවා තාත්ති දන්නේ නැහැ අපේ නළුවා ටෙනිසන් කුරේ කියලා මා හයියෙන් කෑ ගැව්වා. දැන් බලන්න එතනදී තේරෙනව නේද ටෙනිසන් කුරේ කොයිතරම් ජනප්‍රියද කියලා පොඩි ළමයි අතර. ඒ පොඩි ළමයි අතර කතාව එහෙම තියෙද්දි අපි යනවා අනුරාධපුරේ පොළොන්නරුව මින්නේරිය වගේ පළාත් වලට ගියාම මේ පළාත් වල ටෙනිසන් කුරේ නාට්‍ය අරන් ගිහලා පෙන්නනවා. මේ නාට්‍ය පෙන්නද්දි හැන්දෑවේ 6 ෂෝ එකට එනවා පිරිස කඩාගෙන එනවා. එන්නේ නාට්‍ය බලන්න. මේ තරුණ පිරිස් පොඩි ළමයි අතරේ එනවා අවුරුදු 65 75 85 වගේ අය. මේ ආවම මේ වාඩි වෙන්නේ කොහෙද? නාට්‍ය පෙන්නන ස්ටේජ් එකට ඉස්සරහම තියෙන පුටුවල. ඒ පුටුවල ගාන කීයද? ටිකට් එකක් රුපියල් 5000යි. මේ වයසක උදවිය වෙන රුපියල් 5000ක් දීලා නාට්‍ය බලනවා. ඒගොල්ලන්ගේ ඇහුවම ඇයි මේ නාට්‍ය බලන්න ආවේ කියලා. එයා කියනවා නාට්‍ය බලන්න නෙමෙයි කියලා. නැත්තම් අපි නාට්‍ය බලන්න නෙවෙයි ආවේ අපි ආවේ ටෙනිසන් පුතාව බලන්න. නැත්තම් ටෙනිසන් සහෝදරයා බලන්න. ටෙනිසන් බලන්න තමයි කියලා අපි ආවේ කියලා කියනවා. දැන් තේරෙනවද වයස් සීමාවක් නැතුව ටෙනිසන් පුරේ කියන මේ චරිතය ලංකාවේ කෙතරම් ජනප්‍රියද කියලා පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා. ඒ නිසා මම චිත්‍රපටි වලදී මම භාවිතා කරන්නත් පටන් ගත්තා. ටෙනිසන් පුරේ මගේ චිත්‍රපටික රඟපානවා නම් අවුරුදු 7 සිට 70 දක්වා
උපරිම සිනමා රසාස්වාදය කියලා. ඔය පෙන්වන්නෙත් ඒක තමයි. ඔය පෝස්ටර් එකක් තියෙන එකේ තියෙන අවුරුදු 7 සිට 70 දක්වා කියලා. මම මේ ලියුමක් තියෙනවා මං ගාව. මේ ලියුම එවන්නේ ගාමිණී ෆොන්සේකා මහත්තයා අතින් ලියලා ටෙනිසන් කුරේට දෙන්න කියලා තමයි මට මේක දෙන්නේ ලියුම. මේ ලියුම ලියන්නේ 1995 සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා. රෑ 12ට ලියන්නේ ලියුම. මේක කියන්නේ දෙමොතර පාලම චිත්‍රපටයට සම්මානයක් දෙනවා ගාමිණී ෆොන්සේකා මහත්තයාට. ඒක ගන්න යන්නේ එයාට රාජ්‍ය වැඩ කටයුතු නිසා අපහසුයි. ඒ නිසා මං ලබන සම්මානය මෙයා ස්ටේජ් එකට නැගලා පිළිගත යුත්තා ඔබමයි කියලා. කතරම් ටෙනීට ගාමිණී මහත්තයා සලකනවාද කියන එකයි මම මේකෙන් පෙන්නන්නේ. මම මේ ලියුම පොඩ්ඩක් කියවන්නම්. මා මිත්‍ර ටෙනිසන් කුරේ මැතිතුමනි. දෙමොතර පාලම දින 107ක් නොකඩවා අශෝකා සිනමා හලේ තිරගත කිරීමත් අන් සිනමා හල් 4ක දින 100ක් දිවීමත් එදාට වඩා අද සැලකිය යුතුමය. අප හිතවත් ප්‍රේක්ෂක පිරිස නොවන්නට එසේ සිදුවිය නොහැක. මාහා සමග වසර 38ක් හැම විටම නොකඩවා ප්‍රේක්ෂකයන් පැවැත් වූ ඒ ආදර හිතවත්කම අපේ පිනින්ම සිදුවක් මිස අන් කිසිවක් නොවේ. රාජ්‍ය කාර්යයන් නිසා අද ඔවුන් හමුවට පැමිණීමට නොහැකි වීම ගැන මා වෙනුවෙන් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ කනගාටුව පළ කරනු මැනවි. ඔවුන්ට මගේ ස්තුතිය පිරිනවන්නට අමතක කරන්නට එපා. එවන් මොහොතක මාහා දෙමොදර පාලම ඇතුළු තවත් චිත්‍රපටවල එකට රඟපාමින් ඔබ මට දුන් සහයත් රුකුලත් අමතක නොකරමි. එසේනම් එවන් මොහොතක මා වෙනුවෙන් සම්මානය පිළිගත යුත්තා ඔබමය. මේ ටෙනීට කියන්නේ මා වෙනුවෙන් සම්මානය පිළිගත යුත්තා ඔබමය. එම උපකාරයක් කරනු මැනවි. ඔබටත් සිනමා රසිකයින්ටත් නිෂ්පාදකතුමනටත් තරුණ අධ්‍යක්ෂයටත් සෙත්. මේ ලියන්නේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහත්තයා වැනි විශිෂ්ට පුද්ගලයෙක් මේ රටේ පහළ වෙච්ච විශිෂ්ට ගණේ පුද්ගලයෙක් ටෙනිසන් කුරේ මැතිතුමාවත් ඒ තත්ත්වයට පත් කරලා ටෙනිසන් කුරේ මැතිතුමත් විශිෂ්ට ගණේ පුද්ගලයෙක් හැටියට සලකලා තමයි මේ ලියුම දෙන්නේ. ඉතින් මම හිතනවා මෙවැනි ආශිර්වාද ටෙනිසන් කුරේට නිකන් හම්බුන්නේ නැහැ. ඔහුගේ පිනෙන් හම්බුනේ. ඒ සියල්ල ඔහුට දුන්නේ වෙන කවුරුත් නෙවෙයි. මම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි ටෙනිසන් කුරේට මේ හැම දෙයක්ම හම්බුනේ කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. ඒ වගේම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන ගමන් ටෙනිසන් කුරේට මම ප්‍රාර්ථනා කරනවා ඔබට සියලු ස්වර්ගීය සැප සම්පත් ලැබේවා කියලා. ස්තුතියි. අපායේ තත්පර 1800 ටෙනිසන් කුරේගේ පළවෙනි මතකය මගේ ජීවිතේ. එතකොට අපි අඳුරන්නේ ඕක දැකලා නැහැ. හැබැයි ඒ මතකයේ තාමත් අපේ හදවතින් දුරස් වෙන්නේ නැහැ. විල්ලරවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ පවුලක ඉපදිලා ඒ දේවස්ථානයේ නමස්කාරයේ දීලා ඒ වෙස්ස සමාජයේ වේදිකාව ඔහුගේ රංගදරේ ආරම්භක තැන වෙයි කියලා කිසිවෙක් හිතුවේ නැහැ. හැබැයි විශ්ව සමාජයේ නාට්‍ය කලාව තුළ විශ්ව සමාජයේ තිබෙනා වූ ඒ ගැම්ම තුළ ඔහුගේ නාට්‍ය කලාව වර්ධනය කරගන්නවා. ඔහු එතනින් ප්‍රගුණ කරගන්නා වූ නාට්‍ය කලාව අපි හැමෝම දන්නේ ලංකාවේ ප්‍රකට නළුවෙක් වෙන්නට ඔහුට මඟ පෑදේ. හාමොනික්ස් ආයතනයේ ඔහු රැකියාව කරන අතර ගිටාර් වාදනය, පියානෝ වාදනය ඔහු සංගීත පැත්තට යොමු වෙනවා. ඔහු එකතු වෙනවා වර්ල්ඩ් වයිඩ් මිෂන් කියනා වූ කිතුණු ආයතනයට. ඒ ආයතන තුළ ඔහු සේවය කරමින් නැවත වාරයක් කිතුණු මෙහෙවරේ යෙදෙන්න පටන් ගන්නවා. ඒ කිතුණු මෙහෙවරේ යෙදෙන ටෙනිසන් කුරේ නම් ඒ සහෝදරයාට ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සංනිවේදන අංශයේ ලේකම් ධුරයට අවස්ථාවක් ලැබෙනවා. ඒක ඔහුගේ ජීවිතයේ මහත් වැදගත් මොහොතක්. ඒක තමයි අද ගුවන්විදුලි සංස්ථාවේ අපි සමන් දෙන කිතුණු ළමා වැඩසටහන ඔහුගේ නිර්මාණය. එතෙන් පටන් ඒ ඔහුගේ නිර්මාණයන් ඔහුගේ සීමාවට එපිටට ගලා යන්නට පටන් ගන්නවා. අපි හැමෝම නොදැන සිටි නමුත් ඔහුගේ වියෝවයත් එක්ක දැනගත්තු කාරණාව තමයි හිමි පාද වෙත ආවා. කරුණා පිරි ජේසුනි. ඔබ ප්‍රේමය දුටුවා. දේවාභිමුවේ ඔහුගේ තෙලිතුඩින් ලියවුණු වචන. ඔහුගේ නිර්මාණය අද ස්වාමීන් වහන්සේගේ කැපවීම තුළ බොහෝ අය පාවිච්චි වෙන ඒ ගීතිකාව දෙවියන් වහන්සේ ඔහු තුළින් ලියවන්න පටන් ගත්තා. පොදිස්ත නිකාය තුළ නැත්තම් ලංකාවේ කොහෙන් හරි ඇවිල්ලා ඔහුගෙන් යමක් කියලා ඔහු නිර්ලෝභීව
මගේ කොටස මට එපා මේ නාට්‍ය ආරම්භ කරන්න. බොහෝ ගොඩනැගිලි අරමුදවල් වලට බොහෝ වැඩවලට ඔහුගේ දීමනාවේ ව්‍යායාමයේ ප්‍රගුණ කරා. ඔහු දෙවියන් වහන්සේට ඒතර සැලසීමක් ලැබුවා. හිරවෙච්ච මිනිස්සක් බව, හිරවෙච්ච ගති මිනිස්යව නිදහස් කරන්නට ඔවුන්ගේ තද ගති වලින් ඔහුට දෙවියන් වහන්සේ පාවිච්චි කළා. බොහොම සහෝදර ස්නේහවන්ත බැඳීමක් තුළ අපි බොහෝම කාලයක් එකට ගත වුණ අවසානයේ මගේම පවුලේ මගේ මල්ලිගේ මාමන්දිය නැත්තම් මදු අපේ පවුලට එකතු වෙනවා. ඒ තුළ අපි තවත් බැඳීමකට ලක් වෙනවා. දෙවියන් වහන්සේ ඔහු තබන තැන ඔහු ප්‍රසන්න වෙන්න කැමති වෙච්ච පුද්ගලෙක්. ඔහුට පුළුවන්කම ලැබුණා බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් වෙන්න. අපි ඒවා දැක්කා. ඔහුගේ අවමංගල්‍ය දවස් දෙකේ ආපු සෙනඟ ප්‍රමාණය. කොහෙන්ද ලංකාවේ හතර කොනේ දැස් නොපෙනෙන අය ආවේ ඒ ආදරය දෙයියෝ ඔහුට දුන්නු දේ ඔහු නිර්ලෝභීව දීමේ ප්‍රීතිය. එක්තරා සහෝදරියක් ඇස් නොපෙනෙන සහෝදරියක් කීප දෙනෙක් ඇවිල්ලා හිටියා පවුල්. එක්කෙනෙක් මං ඇයි ඔබ ආවේ? මං ආවද ඔහු දැක්කලා නැහැ. අපිට ඔහු දකින්න වරම් නැහැ. හැබැයි ඒ හඬ අහලා අපි ගොඩක් සැනසෙච්චා. ඔහු තුර දැක්ක තා වැදගත්ම කාරණාවක් තමයි. ඔහුගේ වාහනේ AC වුණාට ඔහුගේ වාහනේ වීදුරු වැහෙන්නේ නැහැ ගමේ. පාරින් හැමෝටම ෆෝන් එක ගහගෙන අත බලාගෙන ඉතාම සිනාවේ ප්‍රීති. ජේසු පාරේ යනකොට මිනිස්සුන්ට දක්වපු ආදරය, ඔහුට දෙවියන් වහන්සේ දුන්නු ආදරය සෙනගත් බෙදා ගන්න ඔහුට පුළුවන් වෙච්ච කෙනෙක්. අපි ඒ ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි, ඔහුගේ ජීවිතය ගැන, ඔහුගේ සේවය ගැන ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සියලු ගෞරවය දෙවියන් වහන්සේට වේවා. මගේ ආදරණීය ටෙනි අයියා. ටෙනි අයියා ගැන අද දවසේ වචන කීපයක් කතා කරන්න මේ විදියට ලැබීම ගැන මම ඒ තරම්ම සතුටුපත් වෙන්නේ නැහැ. මට ඕනුනේ හැමදාම ටෙනි අයියා අපිට ඉන්න. අවාසනාවන්ත ලෙස ඔහු ඊටාම වීලස්සමින් අපි අතරින් සමුගන්නවා. ටෙනිසන් කුරේ කියන්නේ මගේ සිනමා දිවියේ මගේ ඊටාම කුළුපග මිත්‍රයෙක්, මට ඊටාම විශ්වාස හිතයිශී මිත්‍රයෙක්. ඉතින් එවැනි කෙනෙක් ජීවිතෙන් නැතුව ගියාම ඒ ස්ථන ආය කවදාවත් කාටවත් පුරවන්න බෑ. ඒ වගේම තමයි ටෙනි අයගේ රංගන ජීවිතය ගත්තම මම දකිනවා ටෙනි අය ළඟ තිබුණ අති විශේෂ ගුණාංගයක්. ඒ කියන්නේ ඔහු රංගන ශිල්පියෙක්. ඔහු රංගන ශිල්පියා කියන වචනේ ගෞරවය හැමදාම ඉන්දියටම ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මම හොඳටම දන්නවා මම ගොඩක් චිත්‍රපටිවල ඔහුත් එක්ක එකතු වෙලා වැඩ කරලා තියෙන නිසා මම දන්නවා හැමදාම ඒක උසස් තලයකින් උසස් මට්ටමකින් පවත්වාගෙන යන කොච්චර රණ්ඩු කරලා තියෙනවද කියලා. එහෙම වටිනා පුද්ගලයෝ තමයි අපිට අද දවසේ අහිමි වෙලා තියෙන්නේ. ටෙනි අයියා හැමදාම අවසාන මොහොත දක්වාම ටෙනි අයියා තමන්ගේ ගෞරවය, අභිමානය ආරක්ෂා කරගෙන තමයි නැතුනේ. ඒ කියන්නේ කිසිම කෙනෙකුට ඇවිල්ලා දික්කල ටෙනිසන් පුරේ මෙහෙම ජීවත් වුණේ එක එක්කෙනා ළඟ වැඳ වැටුණා, යකුණා, ඒ වගේ වචන කවදාවත් ටෙනිසන් පුරේට නම් කියන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් අභිමානයකින් ටෙනි අයියා තමගේ ජීවිත ගමන ඉවර කරපු කෙනෙක්. ඒ කියන්නේ අදටත් මට කීප දෙනෙක් ගැනයි මේ සිනමාවේ මේ නැති අඩුව මේ පෞද්ගලිකව හදවතට දැනෙන්නේ. ඒ කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි ටෙනිසන් කුරේ කියන්නේ මට. මම හිතනවා ඔහුට ආදරය කරපු විශාල ප්‍රේක්ෂකාගාරයක් මේ රට ඇතුලේ තිබුණා. මොකද ඒකේ සාක්ෂිකරුවෙක් මගේ ඇස්ලකින් මම ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ ඔහුට කොයිතරම් මිනිස්සු ආදරය කරාද කියන එක. ඒ කියන්නේ තාම ඔහු වට කරගන්න විදිය, ඔහුගේ දේවල් අහලා සතුටු වෙච්ච විදිය. ඒ කියන්නේ මහා සුන්දර ජීවිතේ කිසිම විදිහට රස විඳලා ඒ කියන්නේ අනිත් අයවත් විනාශලා අනිත් අයගේ සතුට වැඩි කරපු මහා පුදුම ගණයේ මිනිහෙක් මම කවදාවත් කියන්නේ ටෙනි අයියා මෙච්චර ඉක්මනට මට ටෙනිසන් කුරේ හම්බුනේ 1977. එදා ඉඳලා ඔහු අපෙන් සමු ගන්නකම්ම අපි කීප වතාවක් හම්බෙලා තියෙනවා. අපි ලොකේෂන් ගිහිල්ලා තියෙනවා. එයා මගේ ගෙදර එනවා, මම යාගේ ගෙදර යනවා. අපි හැම තැනමදී හම්බුණා. ටෙනිසන් කුරේ කියන්නේ කවදාවත් කාටවත් වරද්දක් කරන මිනිස්සෙක් නෙමෙයි, වැරද්දක් කියන මිනිහෙකුත් නෙමෙයි. කේලම් කියන මිනිහෙකුත් නෙමෙයි. මට ඒ වගේ මිනිස්සෙක් ජීවිතේට මගේ අවුරුදු 68ටම හම්බෙලා නැහැ. ටෙනිසන් කියන්නේ පුදුම රත්තරන් හදවතක් තියෙන මිනිස්සෙක්. අපිට ටෙනීව ආයිත් යලි හමු වෙන තුරු ටෙනී ඔබට මොක්ෂුව පතනවා. ටෙනී අයියා කියන්නේ අපුම ආදරය කරපු සත්‍යයක්. ඉතින් ඇත්තටම අවුරුද්දක් ගිහිලා ඉතින් තියෙනවා ඔබ අපෙන් වෙන් වෙනවා. ඇත්තටම අදටත්
ඒ අඩුව පිළිමහන්න බෑ කවදාකවත්. මට මතක් වෙනවා දැන් ඇත්තටම දියෝ වෙන්න දවස් 3-4 ඉස්සෙල්ලා මට දුරකථනයෙන් කතා කරලා කියනවා මල්ලි මට එහෙම ලොකු ලෙඩක් නෑ මල්ලි මම ගෙදර ආවා. මම දැන් සුව වෙලා ඉන්නේ. ඉතින් මල්ලි වා දාන්න ඔයාගේ පෝස්ට් එකක් මම දැන් සුව වෙලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හරි සතුටින් මම කෝණේ ටෙනිය හරිම සතුටුයි. ඉතින් ඒ වගේ මම දන්නවා ටෙනිය අයියා කරපු සේවයට සරලන සේවය මේ කොච්චර කොරෝනා කාලයක වුණත් ඔහුගේ අවවාගද සඳහා කොයි තරම් දෙයක් ආවද කියලා. ඒ කියන්නේ ටෙනිය අයියා මේ සිනමාවේ හැමෝගේ ආදරය, ඒ කියන්නේ තමාගේ හැකියාව, තමාගේ තියෙන මේ හාස්‍ය රසය බෙදා දීමේ තිබෙ හැකියාවත් වැඩිය ඔහු මිනිස්සෙක් හැටියට මම තාම මිනිස්සු එකතු කරාද කියන එක තමයි අපිට ඒකෙන් පසක් වෙන්නේ. මොකද අතුරු සිදුරු නැතුව මේ එදා අවමගුල් දවසේ සෙනග පිටලා හිටියා. මේ කියන්නේ සාමාන්‍ය අවමගුලකට සෙනග එන්නේ නැති කොරෝනා කාලේ ඔහු වෙනුවෙන් විශාල පිටසක් එක්ක වෙලා තිබ්බා. ඒ යම් දවසක මම ඔහුගේ ඉතා ලස්සන පින්තූරයක් ගත්තා. අර දුඹුරු පාට කහට උරු කෝට්ටයක් දාගත්තේ පින්තූරේ. ඇත්තටම ඔහුව සුවපත් වෙන්න කියලාත් මම භාවිතා කරා ඒ පින්තූර. ඒ වගේම අවසන මම මේ මදුනංගිට තිල්න කරෙත් එම පින්තූරයක්. ඒක තමයි FB පුරාම කටි පාවිච්චි කරපු පින්තූරය. එතන තමයි ටෙනිසන් අයියාගේ සැබෑ ස්වරූපේ ඔහුගේ තියෙන අර හාස්‍ය මුසු ඒ පෙනුම ඒ සියලු දේවල් ඔහුගේ චරිතය මම අතු කරන පින්තූරයක් ඒක. ඉතින් මට මදුනංගිත් කතා කරලා කිව්වේ මේ අයියා තමයි පින්තූරේ ලස්සනම පින්තූර අපේ තාත්තයි ගත්තේ. අදටත් ඒ පින්තූරේ තමයි මම හැමදේටම භාවිතා වෙන්නේ. ඉතින් අයියා තාත්තට මම යමක් කියන්න කියලා ඇත්තටම හරිම දුකයි ටෙනිය අයියා යන්න ඕනේ කාලෙක නෙමෙයි ගියේ. ඉතින් කෙසේ හෝ බෞද්ධෙක් වශයෙන් මම ඔහුට නිවන් දොරටු වැඩි ඈතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මම කියන්න කැමතියි ඔහු වයින් කලාකරුවෙක් අපේ සිනමාවේ හැමදාම මතකයේ රැඳෙන ඒ වගේ කවදාකවත් නොමියෙන කලාකරු ගොන්නට අයිති වෙන කලාකරුවෙක්. එසේ අපෙන් වෙන්වීම බලවත් ශෝකයක්. හැබැයි මේ අවුරුද්දක් ගෙවන දවසේ ඔහු වෙන දේව මෙහෙයක් වෙන දවසේ ඔහුගේ ආත්මය සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මදුනංගි ඇතුළු ටෙනියගේ බිරිඳ ඇතුළු සියලු දෙනාටම පවුලේ අයටත් අනිත් අන් අයට තෙරුවන් සරණින් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කලාකරු ටෙනිසන් කුරේන් අපෙන් වෙන් වෙලා අවුරුද්දක් වෙනවා. ඔහු වෙනුවෙන් වචනයක් කීම මම භාගයක් ලෙස සලකනවා. ඔහු වැඩි පිරිසක් අඳුරන්නේ කලාකරුවෙකු විකට නළුවෙකු හැටියටයි. ඔහු ඇත්තටම අයිති පවුලටවත් මොරටුවටවත් නෙමෙයි මුළු රටටම අයිති පුද්ගලයෙක්. ටෙනිසන්ගේ පියා කතෝලික මව බෞද්ධ පවුලකින්. නමුත් ටෙනිසන් වටහා ගත්ත තරුණ කාලයේදීම ආගමයි අධ්‍යාත්මික දේ අතර තියෙන වෙනස. ඔහු අධ්‍යාත්මික පැත්තට බර වුණා. ඔහු මුළු රටටම ආශිර්වාදයක් වුණා. සමාජයට, පවුලට, දියණියට සලකපු විදිහෙන්ම ඒ වෙනස අපි සියලු දෙනාටම පෙනුණා. කුඩා වයසේ සිට කිතුණු පල්ලියේ ඒ නාට්‍ය වලට සම්බන්ධ වීමෙන් එතනින් ආරම්භ වුණේ ගමන ලංකාවේ ප්‍රසිද්ධ චිත්‍රපටයේ රංගපෑම දක්වාම ඔහු ගෙන ගියා. රංගපෑමට අනතුරුව අධ්‍යක්ෂ කෙනෙකු හැටියට, තිර රචකයෙකු හැටියට, ගීත රචකයෙකු හැටියට, ගායකයෙකු හැටියට ඔහු ප්‍රසිද්ධ වුණා. ඔහුගේ නිර්මාණ වලින් සමාජයේ තියෙන ප්‍රශ්න ගැන ඔහු කතා කළා. නමුත් ඔහුගේ අරමුණ වුණේ මිනිස්සු විනෝද කරන්න, හිනා ගස්සන්න. නමුත් වැදගත් ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න, මිනිස්සුන්ගේ හිත එකට යොමු කරන්න විශාල කාර්යභාරයක් එයින් ඉටු වුණා. මම මේ නිර්මාණ සියල්ලක්ම නම් කරන්න යන්නේ නැහැ. නමුත් එක නිර්මාණයක් තිබුණා අකීකරු පුත්‍රයා කියලා. මම දශක කිහිපයකට ප්‍රථමයෙන්ුත් මේ කතාවම නැතිවුණු පුත්‍රයා හැටියට මමත් නිර්මාණය කළා. එකම කතාවයි. ඒ කතාවෙන් කියන්නේ කොපමණ වැරදි කළත් අකීකරු වුණත් කෙනෙකුට නැවතත් දෙවියන් වහන්සේ වෙතට පාපයට සමාව ලබාගෙන එන්නට පුළුවන්. මේක තමයි දේව කරුණාව කියන්නේ. ටෙනිසන්ගේ වැඩවල, නිෂ්පාදනවල විශාල ගැඹුරු අර්ථයක් තිබුණා. ටෙනිසන් කලාකරුවෙකු පමණක් නෙවෙයි. ස්වාමි පුරුෂයෙක්, මාසිරිය රංජනීට දියණියක් වෙනවා, මధు මිහිරිට බෑන චතුරාංග ව්‍යාපාරිකයෙක්. ඒ වගේම මම වාසනාවන්තයි මගේ මිත්‍රයෙක් හැටියට සලකන්න. චන්ද්‍රු, මිතුෂ්ක, මින්ද්‍රි මේ මුළු පවුලම දේව භක්තියෙන් යන ගමන
ටෙනිසන්ට තිබෙන ලොකුම ගෞරවයයි. දෙවියන් තුළ සැනසීමෙන් ජීවත් වෙනවා දැන් ටිනිසන් කුරේ මහත්මයා අපේ විශ්වාසයයි. අපි ඔහුට ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ වෙලාවේදී. ඇයි? ඊටාම ඔහු වගේම ඊටාම ගුණ යහපත් දියණියක්, සහෝදරියක්, මිතුරියක් ඔහු අපිට තිළින කරපු හින්දා. මේ දියණිය මధు මිහිරි කුරේ ඇගේ හොඳම මිතුරා ගැනත් ඇගේ පළවෙනි ආදරය ගැනත් මේ මොහොතේදී අප සමග කියා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. පූජ්‍ය පක්ෂය ඇතුළු අපත් සමග Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වෙන සියලු දෙනාගෙන් අවසරයි. ඔබ තාත්තා පිළිබඳ බොහෝ කරුණු කාරණා ඇසුවා. තාත්තා සමු අරගෙන අදට වර්ෂයක් සපිරෙනවා. තාත්තා පිළිබඳ විවිධ කලාකරුවන් සහ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් බොහෝ මහත්ම මහත්මීන් යම් අදහස් පැවැසුවා. මම ඇත්තටම තාත්තා පිළිබඳ කතා කරන්නේ ටෙනිසන් කුරේ කියන ජනප්‍රිය නළුවට වඩා එයා මගේ තාත්තා. තාත්තෙක් ලෙස මගේ ජීවිතයට කොහොමද බලපෑවේ? ඒ වගේම ස්වාමි පුරුෂයෙක් ලෙස ඔහු පවුලට කෙසේ සම්බන්ධ වුණේදී කියන එක පිළිබඳ ඉතාම කෙටියෙන් මම වචනයක් කියන්න කැමතියි. දරුවෙක් ඉපදිලා ටික කාලයක් යනකොට බහ තෝරනවා කියනවා. මුලින්ම මේ දරුවන්ගේ කටෙන් කියවෙන වචනයක් තමයි අම්මා. නමුත් අපේ අම්මා කියනවා මම මුලින්ම කියපු වචනය තාත්තා කියලා. කුඩා කලපටන් මම තාත්තට දැඩි ලෙස ආදරය කරන්න ගත්තා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් කවුද පුතේ ඔගොල්ලෝ ඔයා වැඩියෙන් ආදරේ කියලා? දැන් නම් එහෙම ළමයි කියන්නේ නැහැ. මම කියන්නේ එක තාත්තා. ඉතුරු 2 3 4 එහෙම තමයි වෙන් කරලා තියෙන්නේ. අපේ තාත්තයි මමයි අම්මයි අපි යාළුවෝ වගේ ජීවත් වුණේ. අපේ ජීවිතේ මගේ ජීවිතේ රහසක් තිබ්බේ නෑ. හැම දෙයක්ම තාත්තත් එක්ක බෙදාගත්තා. මට මතකයි තාත්තා මගේ කාමරේ බිත්තියේ කවි 2ක් ලියලා තිබ්බා. එකක් මම O level විභාගයට සූදානම් වන අවදියේ, අනිත් කවිය ලිව්වේ මම A level විභාගය සම්පූර්ණ කෙරුවට පස්සේ. ඒක නිසා මගේ කතාවට ප්‍රවිෂ්ටයක් විදිහට මම පළවෙනි කවියෙන් පටන් ගන්නවා. ශිල්ප හදාරන දියණියනි මාගේ, ඔබ වේ දිරිය අපගේ මතු අනාගතේ. පුතුරේ දීර්ය වීර්ය ගෙන සොඳිනේ, තැබුවොත් පාද නුවණින් දිවි මග බැබලේ. මං හිතන්නේ මගේ ජීවිතේ තාත්තා මේ ප්‍රාර්ථනා කරපු පළවෙනි කවියේ මුල් කාලේ මේ සියල්ල සම්පූර්ණ කරන්නට හැකියාව ලැබුණා. තාත්තයි මායි අතර සම්බන්ධය කෙසේද කියනවා නම්, තාත්තා ජීවිතයට ඇඬුවේ අවස්ථා දෙකකදී. ඒ අවස්ථා දෙකකම මගේ ජීවිතේ යම් සිදුවීමක් නිසා තමයි තාත්තා අඬන්න ගත්තේ. සාමාන්‍යයෙන් සිනමා ශාස්ත්‍රයේ විකට හාස්‍ය රංගන ශිල්පියෙක් විදිහට අපි දකින්නේ ඔවුන් අඬනවා, ඔවුන් අනිත් අයව සතුටු කරනවා, ඔවුන් අනිත් අයව සිනහ ගස්සනවා. පළවෙනි අවස්ථාව තමයි පොඩි කාලේ මම මොකක් හෝ යම් පොඩි වරදක් කළා අවුරුදු 5ක් 6ක් කාලේ තාත්තා මට ගැහුවා. ටික වෙලාවකින් මම නෙමෙයි අඬන්නේ තාත්තා. දෙවැනි අවස්ථාව තමයි මම විවාහ වෙලා යන අවස්ථාවේ. ඔහුට ඇඬීම නවත්ත ගන්න බැරි වුණා. මං හිතන්නේ තාත්තා අපෙන් සමු ගන්නකම් ඒ සම්බන්ධතාවයේ බැඳීම නොඅඩුවා මම අරගෙන ගියා. තාත්තා වෘත්තීය රංගන ශිල්පියෙක්, විකට නළුවෙක්, හාස්‍ය රංගන ශිල්පියෙක්. තාත්තා Tamanගේ වෘත්තීය ගෞරවය රැකගන්න බොහෝසේ වෙහෙස මහන්සි වුණා. ඔහු කියපු කතාවක් තමයි මම කවටෙක් නෙමෙයි. එහෙම නැත්නම් මම ක්ලවුන් කෙනෙක් නෙමෙයි. මම විහිළුකාරයෙක් නෙමෙයි. මම වෘත්තීය රංගන ශිල්පියෙක්. එම නිසා කලාකාරයෙක් විදිහට තාත්තා ලස්සනට ඇඳා පිළිවෙලට සියලු කටයුතු වලට දායක වුණා. වයසට ගියත් ඇත්තටම පුදුම ලස්සනක් තාත්තගෙන් අපි දැක්කා. මං හිතන්නේ තාත්තා ඔබ ප්‍රේක්ෂකයන් විදිහට දකින්න ඇති තාත්තගේ එක සුදු හිසකෙස් ගහක්වත් තිබ්බේ නැහැ. ඒකට ඉතින් අපේ පවුලේ අය සැහෙන්න වෙහෙසුණා මේ කෙස් ටික කළු කරන්න. තාත්තා රංගනය වෙනුවෙන් මං මීට කලින් කියපු විවිධ පුද්ගලයන්ගෙන් අහන්න ලැබුණා ඉහළ මිලක් අය කරපු නළුවෙක් වුණා. හැමතිස්සෙම මේ රංගනයට දිය යුතු උත්තරීතර භාවය දෙන්නට තාත්තා උත්සාහ කෙරුවා. හැබැයි අනිත් අය වෙනුවෙන් උදව් කළ යුතු අවස්ථාවේ,
අනිත් අයගේ නැතිබැරි අවශ්‍යතාවයන් වලදී විශේෂයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් තාත්තා Tamanගේ දායකත්වයේ නුමිලේ ලබා දුන්නා. ඉතින් තාත්තා ආස කෙරුවා. තාත්තා ගිය අඩිපාරේ අපිත් යනවා දකින්න. මම මුලින් කිව්වා වගේ තාත්තට ඕන වුණා ශිල්ප ශාස්ත්‍රය නියම ලෙස අත්දකපු දුවෙක් බවට පත් වෙන්න. එම නිසා මගේ උසස් අධ්‍යාපනය සහ මගේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ සියලු කටයුතු සම්පූර්ණ කරන්නට හැකියාව ලැබුණා. මම සතුටු වෙනවා තාත්තව අම්මව සතුටු කරන්න පුළුවන් දුවෙක් විදිහට ඔවුන්ගේම කතාව තුළින් මට ඒ දේ කරන්න හැකියාව ලැබීම ගැන. එම නිසා තාත්තා පසුගිය කාලේ ඒ අසනීප තත්ත්වයෙන් ඉන්න අවස්ථාවේ මගේ අම්මා සහ මගේ පවුලට අයත් මගේ මහත්තයා මගේ දුව පුතා සහ පවුලේ අනිකුත් සියලු දෙනා තාත්තත් එක්ක හිටිය අවසානයේ දක්වා ඔහු වෙනුවෙන් අපි අප කැප වුණා. ඒක නිසා මං හිතන්නේ තාත්තට අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම තාත්තට ආදරෙයි. මං හිතන්නේ එතුමාගේ මරණය තුලින් ඔබ ඒක අත්දකින්න ඇති. නමුත් දැන් තාත්තා අපාතර නැහැ. නමුත් ඔහුගේ නාමය අමරණීයයි. ඔහු ඒ අමරණීය භාවයේ පුදසුනට පැමිණෙන්නේ හුදෙක් කලාකරුවෙක් කියන ඒ නාමය පමණකින් විතරක් නොවේ. ඔහු මානව හිතවාදී ගුණයෙන් හෙබි දයාබර ස්වාමි පුරුෂයෙක්. සෙනෙහබර පියෙක්, කාරුණික සීයා කෙනෙක්, මෙන්ම හිතවත් සහෘදයෙක්ද වෙනවා. එම නිසා මම අවසාන කරනවා තාත්තා මට ලියලා දුන්නු දෙවනි කවියෙන්. කවියේ සවිය පහනක් වූවා ඔබට දිවියේ අනගී පියවර වේ උගත්කම. දැරියේ ඔබයි අපගේ පින්වත් මැණික. ජොලියේ දිවි ගමන යනු දෙවිඳුන් සමග. මම හිතන්නේ තාත්තා දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතුමා ප්‍රාර්ථනා කරපු ජීවිතේ අපි ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරනවා. එම නිසා තාත්තට ස්වාමින් වහන්සේ තුල සමාදානෙන් සැතපෙන ඒ සමාදානයේ ආත්මයක් ලැබේවයි අපි විශ්වාස කරනවා. සියලු දෙනාට ස්තුතියි. දේව පිහිටයි. අපි මීළඟට තාත්තා පිළිබඳ කෙටි වාර්තාමය වැඩසටහනකට සහභාගී වෙමු. රටක් සිනාසයුරේ ගිල්වමින් ඔහු ජනාදරයටත් ජනප්‍රියත්වයටත් පත්විය. හෙතෙම මෙරෙඤ්ඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ හෙවත් ලාංකේය සිනමාව තුළ නළුවෙකු ලෙස වැඩිම මුදලක් අය කළ කලක් බොක්ස් ඔෆිස් නළුවෙකු ලෙස වාර්තා අතරට ගිය ටෙනිසන් කුරේ නැමැති රංගන ශිල්පියාය. ටෙනිසන් කුරේ ගැන නොදන්නා කෙනෙක් සොයා ගැනීමට වඩා නොමල ගේකින් අබමිටක් සොයාගනු මැනවි. ඔබට අබමිටක් හමු වෙනු නිසැකය. ඒ තරමටම ලොකු කුඩා ભેදයකින් තොරව සැවම සිනහ ගැන්වූ ඔහු ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. මේ සටහන පසුගිය සැප්තැම්බර් 28 වැනිදා අප අතරින් වියෝ වුණු ටෙනිසන් කුරේ නම් නළුවා වේදිකා නාට්‍ය නළුවා අධ්‍යක්ෂවරයා මෙන්ම නිෂ්පාදකවරයා පිළිබඳවය. අප්‍රේල් 30 වැනිදා එඩ්ගා ස්ටැන්ලි ආතර් කුරේට දාව එච්.එම්. රම්මැණිකාගේ කුසෙහි උපන් පිරිමි දරුවාට ආගමික පරිසරයට හුරු නමක් දැමීමට පියාට අවැසි විය. පොතපත කියවීමට ලැබි කුරේ මහතා ඔහුගේ ප්‍රියතම ඉංග්‍රීසි කවියා වූ ලෝඩ් ටෙනිසන්ගේ නම සහ එඩ්වඩ් රජුගේ නම තම පුතුට යොදන්නට තීරණය කළේය. ඒ අනුව ඔහු මෙරඤ්ඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ නම් විය. වයස අවුරුදු 4දී පමණ තම පියාගේ ගම වූ මොරටු පුරවරයට පදිංචියට පැමිණියේය. ඒ ගැන ඔහු කියා ඇත්තේ මෙවැනි කතාවකි. තාත්තගේ මහගෙවල් මොරටුවේ මම්මා ඒ කිව්වේ තාත්තගේ අම්මා අපිව බලන්න රික්ෂෝවකින් එනවා. ඊට පස්සේ මොරටුවේ මහගෙදරට අක්කවයි මාවයි එකතු කරගෙන යනවා. රික්ෂෝවකින් ඒ යන ගමන තාමත් මගේ හිතේ කා වැදිලා තියෙනවා. මම අවුරුදු 8ක් විතර කාලේ පල්ලියේ ප්‍රසංගයකට විකට ජවනිකාවක් ඉදිරිපත් කරා. ඒකට මට උදව් කරේ මගේ මිත්‍රයා පර්සි. පසු කාලීනව රටම හිනස්ස වූ ඔහුගේ පළමු ඉදිරිපත් කිරීම ගැන සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ එසේය. මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයට හිතම ඇතුල් විය. පාසලේ ක්‍රීඩා සහ කලා සංගම්වල කටයුතු වලට මූලිකත්වය දුන් ටෙනිසන් කුරේ නම් යෞවනයාගේ ප්‍රියතම නළුවන් වූයේ ජෝ අබේවික්‍රම සහ ගාමිණී ෆොන්සේකාය. එකල ටෙනිසන් කුරේ නම් තරුණයා පසු කාලීනව දෙමෝදර
පාලම චිත්‍රපටයෙහි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමග තමාට රංගපෑමට ඉඩ හැසර ලැබෙන බවක් එහිදී තමාගේ රංගපෑම ඔහු ඉහළින් අගය කරන බවත් සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. ටෙනිසන් කුරේගේ පියා ඉංග්‍රීසි සාහිත්‍ය පතපොත පරිහරණය කර උසස් ඉංග්‍රීසි දැනුමක් ඇති තැනැත්තෙකි. එම නිසාම ලියෝ ටෝල්ස්ටෝයි ෂේක්ස්පියර් වැනි කතුවරුන් ලියූ පොත්පත් කියවීමට ටෙනිසන් කුරේ නම් තරුණයාටද ඉඩ හසර ලැබිනි. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ඔහුගේ දැනුම කෙතරම්ද කිවහොත් පසු කලෙක ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ පවා ඒ පිළිබඳව විස්මයට පත්විය. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීමට පෙර සිටම මෝටර රථ කාර්මික පාඨමාලාවක් සඳහා යොමු වුණ ටෙනිසන් පසුව නැවක කාර්මිකයෙකු ලෙසද රැකියාව කළේය. එහෙත් ටෙනිසන්ගේ හිත යොමු වුණේම කලා වැඩ කටයුතු වලටය. එහි ප්‍රතිඵලයක් ලෙස අපායේ තප්පර 1800 නමින් වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කළේය. එය මොරටු ප්‍රදේශයේත් ඉන් බැහැරත් දර්ශන වාර 35ක් පමණ ප්‍රදර්ශනය විය. 90 දශකයේදී එය චිත්‍රපටයක් ලෙස දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රධාන චරිත නිරූපණය කළේ ගාමිණී ෆොන්සේකාය. තිර රචනය, කතාව සහ දෙබස් ටෙනිසන් කුරේගේය. පසුව ටෙනිසන්ට චිත්‍රපටයක රඟපාන්න තිබුණා යයි සිතුණු අවස්ථා එමටය. එනමුත් එකී අවස්ථා විරල විය. අවස්ථා ඉල්ලුවාට එතරම් පැහැපත් සමක් නොමැති උසින් අඩු මේ තරුණයාට අවස්ථාවක් ලැබුණේද නැත. අත්හදා බැලීම් කරන්නට කැමති යෞවනයෙකු වුණු ටෙනිසන් 1971 වර්ෂයේදී හද ඇඳි සිත්තම් නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. එහි සෝනියා දිසා, දොන් සිරිසේන රංගන ශිල්පීන් රඟපෑහ. ටෙනිසන් කුරේ මුලින්ම රීතිතිරයට එකතු කරගත්තේ ඔහුගේ පියාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නට නිවසට නිතර ආගිය හාදයාය. ඔහු නමින් හේමසිරි සෙල්ලපෙරුමය. හේමසිරි විසින් අධ්‍යක්ෂණය කළ ජීවන්ති චිත්‍රපටය ටෙනිසන් කුරේ රංගනයෙන් දායක වූ පළමු වන චිත්‍රපටයයි. පෙරලිකාරයෝ 1986 වසරේදී ජනප්‍රියම චිත්‍රපටය වුණා පමණක් නොව ඉහළම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපටයද විය. උඹලා වගේ අය මෙහෙම නිකන් ඉන්න එක හොඳ නෑ. හරි, පටන් ගනින් පික්චර් එකක්. මම වියදම් කරන්නම්. විජය කුමාරතුංගගේ මුල්ම නිෂ්පාදනය වූ වරදට දඬුවම චිත්‍රපටයේ ඇරමුණේ ඒ ආකාරයෙන්ය. එතෙන් පටන් ඇරමුණු යලිත් සිනමා ශාලා කරා ප්‍රේක්ෂකයින් ගෙන ඒම සඳහා නව රැල්ලක් ආරම්භ කිරීමට ඩෙනී දරූ ප්‍රයත්නය පැසසිය යුතුමය. ටෙනිසන් කුරේ සිනමාවේ පමණක් නොව වේදිකාවේද තම විකට රංගනය මැනවින් නිරූපණය කළේය. කැප්ටන් කූල්, මෑන් ද මෑන්, කුරුල්ලා, ටාසන් ද බබා, I am ශ්‍රී ලංකා, සිවම්මා ධනපාල වේදිකා නාට්‍ය ඔහු විසින් නිෂ්පාදනය කරන ලදී. මේ සෑම වේදිකා නාට්‍යයකින්ම සමාජයේ ප්‍රශ්න ගැටලු ප්‍රහසනාත්මකව කතිකා කරනු ලබන ඔහු ප්‍රේක්ෂකයින් සිනහා ගන්නනවා මෙන්ම රටේ ප්‍රශ්න පිළිබඳව ප්‍රේක්ෂක අවධානය යොමු කරන්නටද උත්සාහ ගත්තේය. ටෙනිසන් කුරේ විවාහ වූයේ ඔහුට දුරින් ඥාති වන තරුණියක් සමගය. ඇය නමින් මල්සිරි කුරේය. තමාගේ සාර්ථකත්වයට හේතුව බිරිඳ බව ටෙනිසන් නිරන්තරයෙන් පැවසුවේය. ඔවුන්ට එක් දියණියකි. ඇය මදුමිහිරි කුරේය. ගුරුවරියක් වන ඇය විවාහ වූයේ චතුරංග ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයෙකු සමගය. මින්ද්‍රු සහ චනුද්‍රු ඔහුගේ මිනිබිරිය සහ මුණුබුරාය. දශක 4කට අධික කාලයක් රටක් සිනහස් අයුරේ ගිල්ල වූ ටෙනිසන් කුරේ නම් හසරංගවේදියා මෙලොවින් සමුගත්තේ ඔහු සමග සිනාසුණු සියල්ලන්ගේම නෙතංග කඳුලක් ඉදිරි කරමිනි. විශ්මයට කරුණ නම් මියනතුරු හිනා වුණු සියල්ලන්ම හිනැස්ස වූ සිනාසෙන දෙනෙත් කිසිවකුට නොදන්වා මිය යන්නට ප්‍රථම අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කිරීමය. යුද්ධය ආර්ථික, දේශපාලනික, සමාජීය ගැටලු වලින් මිරිකී පීඩා විඳි හිනැස්ස වීම අපහසු මේ කොදෙව්වේ මිනිසුන් හිනැස්ස වූයේ ටෙනිසන් කුරේය. මුහුණ පුරා රැවුල වවා භාවයන් ප්‍රකාශ කරන්නට බැහැයයි කිව් සමයක එය බොරුවක් යයි ඔප්පු කළේ ටෙනිසන් කුරේය. සම්මත වේදිකාවේ න්‍යායන් සහ රීතීන් විහිළුවටගෙන එය තමාට අවැසි ලෙස සකසා නාට්‍ය කර සියල්ලන්ටම සිනහ ගැන්වූයේ ටෙනිසන් කුරේය. මුළු රටක් සිනාසයුරේ ගිල්ලූ රසවතා වසංගතයකින් මුළු ලොවක් ඇලලී ගිය සමයක සමාජ දුරස්ථ භාවයේ රකිමින් මිනිසුන් ආතතියෙන් උදකලාවෙන් පෙළෙන කාලයක සිනහව අත්‍යවශ්‍ය මොහොතක මෙලොවින් සමුගත්තේය. එනමුදු එළොව වාසීන් මේ දැනුදු ඔහුගේ විහිළුවලට ඉල ඇදෙනතුරු සිනහ වෙන බව නම් අපට ප්‍රත්‍යක්ෂය. ආදරණීය ටෙනි, ඔබට සුබ ගමන්. ස්තුති දීමේ යාඥාව සඳහා අප ආරාධනා කරන්නේ ගෞරවනීය සුරංගික ප්‍රනාන්දු දේවගතිතුමන්ට. ජීවිතයක් ගැන මතක් කරමින් ඒ ජීවිතයේ බලපෑම අදටත් ලෝමැවුන්කාර දෙවියන් ඉදිරියේ සිහිගන්වන මේ වෙලාවේ ලෝකය ස්වර්ගයත් අපායත් අතර වෙනස ලං කරන්නට තමන්ගේ කුසලතාවයන්, හැකියාවන් සහ දෙවියන් දුන්නු සියලු දේ කැප කළ ව්‍යාදර්වන්තයාගේ ජීවිතය ගැන දෙවිඳුන්ට ස්තුතිවන්ත වෙමු. ඔහුගේ ජීවිතයේ කරුණු කොටගෙන
මනුෂ්‍යයන් කොයිතරම් දුරට ඒ සත්‍යතාවය සියලු ආගම්වල කැටි වූ අවසානයේට දෙවියන් දකින බලාපොරොත්තුව කිතුණුවන් හැටියට තමන්ගේ ජීවිතයේ නව අත්දැකීමක් සංවර්ධනයක් තුළින් ජේසුව හඳුනාගෙන ඒ ජේසුට සේවය කරමින් උන්වහන්සේට විශ්වාසවන්තව ගමන් කිරීමෙන් තමා ලද ජීවිතයට සුවාසක් කලාකරුවන් හා එක්ව ශ්‍රී ලංකාවට ජේසුව දකින්නට දුන්නා වූ ජීවිතය ගැන සමදින ඔබ වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දේව වචනය කියවීම හිතෝපදේශය 22 වෙනි පරිච්ඡේදය 1 වෙනි වගන්තියේ සිට 4 වෙනි වගන්තිය දක්වා. ධන සම්භාරයට වඩා හොඳ නාමයේද රන් රිදී වලට වඩා ගෞරවයේද අගනේය. සමිඳුන් නබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත. සමිදානන් ඒ දෙදෙනාම මැවූ බැවිනි. නුවණැතියා විපති තුර තියා දැක අයින් වේ. එහෙත් අනුවණයා කෙලින්ම ඊට ගොදුරු වී තුප්පින්. යටහත් කමුද සමිඳුන් කරේ ගරුබියට ඇති තැන සම්පත ගෞරවය හා දීර්ඝායු ඇත. දේව වාක්‍ය මෙසේය. දේව වචනය තුළින් යම් මඟ පෙන්වීමක් කිරීම සඳහා අපි කෙටි දෙසුමකට ආරාධනා කරන්නේ මොරටුව දෙව්සුව සේවා ආයතනයේ සභාපති ප්‍රසාද් පෙරේරා සහෝදරතුමන්ට. යාඥා කරමු. ආත්ම දෙවියන් වහන්සේ මේ සියලු දේ අසමින් අපි තවදුරට ඔබ වහන්සේ වෙත එනවා. ඔබ වහන්සේගේ වචනය තුළිනුත් අපේ ජීවිතයට යමක් ලබන පිණිස. ඉතින් ස්වාමිනී, ඒ මඟ පෙන්වීම ඔබ වහන්සේම වුවමැනව ඔබ වහන්සේ ඉදිරියේ නොවටින මිනිසෙක් වූ මට ඔබ වහන්සේව තේරුම් ගන්න පුළුවන් හදවතක් දීලා අපි හැමෝන්ටම ඔබ වහන්සේ කතා කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. This is a Thanksgiving service. Make a ස්තුති දීමේ දේවමය. Now why should we give thanks to God for an actor? රංගන ශිල්පියෙක් ගැන අපි මොකටද දෙවියන් වහන්සේට ස්තුති කරන්න තිබෙන කාරණාව? 1961 අවුරුද්දේ මොරටුමුල්ල පළාතේ මෙතෝදිස් ජනතාව අතර හස්කු සංදර්ශනයක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී මේක පටිගත කරලා තමයි කරේ. ඉතින් හවස පටන් අරගෙන දිගට මේ පටිගත කිරීම මොරටුමුල්ල මෙතෝදිස් ශාලාවේ කරගෙන යන අතර පීතෘස්තුමාට කුකුලා හඬලන දර්ශනයට ආවා. දැන් කුකුලා හඬලවන්න කුකුලෙක්ව ගෙනල්ලා ඕන් ලොකු උත්සාහයක් දරනවා. ඔබ හොඳින් දන්නවා කුකුලා අපිට ඕන වෙලාවට හඬලන්නේ නැහැ. ඌට ඕන වෙලාවට තමයි ඌ හඬලන්නේ. මේක හරි අසාර්ථකව තියෙනකොට එක පාරටම ශාලාවේ පිටුපස්සේ ඉඳලා කුකුලෙක් හඬලුවා. ඒ හඬලපු අවස්ථාවේදී මේක අධ්‍යක්ෂණය කරපු දේවගැතිතුමා මේ වැඩේ නවත්තලා පිටිපස්සේ බැලුවා කවුද කියලා ඇහුවා. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ අහනකොට එතන හිටපු තරුණයෝ කිව්වා ඒ කොල්ලා මෙතන ඉඳලා දැන් පැනලා ගියා කියලා. ඉක්මනට ඔයාව හොයාගෙන එන්න කිව්වා. හොයාගෙන ආවා. ඒ කුකුලා හැඬලීමේ ශබ්දය ඒක තිබිය යුතු පිළිවෙලෙන්ම පටිගත කරන්න මේ කොළු ගැටයාට හඬ නික්මවන්න පුළුවන්කම ලැබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි ටෙනිසන් කුරේ, එහෙම නැත්නම් අපි ආදරයට ටෙනිසන් අයියා කියන ඒ දරුවා. ප්‍රේමණීය සහෝදරය ඔහු රංගපාන්න ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මං හිතන හැටියට ඔහුගේ පළවෙනි පටිගත කිරීම කෙරුණේ ඒ කුකුලා හැඬලීමේ ශබ්දයයි. To be an actor, he never went through training to be an actor. It was a gift in him. Gift given by God. ඔහු තුළ තිබුණු මේ හැකියාව මේක දෙවියන් වහන්සේ විසින් දීපු දීමනාව. Now when God gives a gift, his expectation is that we who use the gift will keep that contact with him right throughout our life. දෙවියන් වහන්සේ අපට තෑග්ගක් දෙනකොට දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ ඒක දීපු දෙවියන් වහන්සේ සමග අපේ ගමන යෑමක්. So today I want to
look into Tennyson Ayya's life and find reasons to thank God for, because he kept his contact with God. Adaba me velawedi utsaha karanne me Tennyson Ayyage ජීවිතේ දෙවියන් වහන්සේ සමග ගමන පිළිබඳව පොඩි පොඩි දේවල් ටිකක් ඔබත් එක්ක බෙදාගෙන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. As I said earlier, it is a gift. Many of us who have gifts neglect this area, and the success that God expects doesn't happen. Among ඉස්සෙල්ලා කිව්වා වාගේ මේක දේව දීමනාවක්. අපෙන් හුඟක් අය දීමනා ලබනවා. නමුත් අපි දේව සබඳතාවය ගැන අමතක කරලා ඒකේ මුළු ඵලදාව ලබන්නේ නැහැ. The first thing, මේක දෙන පළවෙනිම දේ, what was read to us from the scriptures was Tennyson Ayya's very favorite Bible verse. අද අපි ඇසුවා වූ දේව වචනේ කොටස, ඒක මේ අපේ Tennyson Ayyaගේ ආසම කරන බයිබල් පදය. ඒකේ පටන් ගන්න දේ, බොහෝ ධනයට වඩා හොඳ නමක්ද, රන් රිදී වලට වඩා කරුණාවද අගනේය. A good name is to be chosen rather than great riches, loving favor rather than silver. Dear friends, if this was a photograph, what we see there is a person who knew his priorities in life. Make a pinturයක් නම් අපි එතන දකින්න පුද්ගලයා ජීවිතයේ ප්‍රමුඛතාවයන් දැන සිටි පුද්ගලයෙක්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔව් ජීවිතයේ ප්‍රමුඛ දේ මොකක්ද කියලා හොඳට තේරුම් අරගෙන ගිය නිසා ඔහුගේ ජීවිතය දෙවියන් වහන්සේ තවත් ඉදිරියටම ගෙන ගියා. Thank God, he knew his priorities and God blessed him and took him through life. In Bible times, the Greek word for an actor was hypocrites. Bible යුගයේදී Greek භාෂාවෙන් රංගන ශිල්පියෙකුට නළුවෙකුට කියන වචනය තමයි hypocrites. Now, in those days, actors used something like this and kept it in front of them and they did the acting. ඒ කාලේ රංගනයක් කරනකොට නළුවා කරන්නේ මෙන්න මේ වගේ දෙයක් තමාගේ ඉස්සරහින් තියාගෙන ඒ රංගනය කරනවා. And the people in the audience know very well that the real man is behind this hypocrites. මේ hypocrites එක පිටිපස්සේ තමයි නියම පුද්ගලයා සිටින්නේ. One afternoon, I sat down with my family to watch a little film, single film. දවසක් දවල් කෑම කාලේ වෙලා මම මගේ දරුවන් එක්ක පොඩ්ඩක් සිංහල චිත්‍රපටයක් බලන්න වාඩි වුණා. ඒකේ එක සීන් එක තරුණයෙක් හොඳටම නිදි. එයාගේ අම්මා ඇවිල්ලා එයාව ඇදලා කොහොම හරි කරලා එළියට දානවා. දැන් මම මේ තරුණයා කියනවා, මොකක්ද මේ මිනිස්සෙක් වුණාම නිදහසක් තියෙන්න එපායි. අනිත් එක හිතලා බලන්නකෝ. මදුරු දඟරයක් පැය 10ක් පත්තු වෙන්නේ මිනිහෙකුට පැය 10ක් නිදා ගන්න අවශ්‍ය නිසානේ. කියපු වැඩි අපි ඔක්කොටම hina ගියා. hina ගිය වෙලාවේ මගේ දරුවෝ මගෙන් ඇහුවා, තාත්තේ මේ ටෙනිසන් අංකල් දැන් අර ශුද්ධ දේශයේ වන්දනා ගමනට ගියානේ. කොහොමද යාගේ වැඩ කටයුතු ඒ ගමනේදී? My children asked me, this Tennyson uncle went with you to the Holy Land. How was he on that pilgrimage? And I told them, he was wonderful. Ek maha puduma දෙයක්, not a single joke. Ek vihiluwak naha. He didn't make anybody else laugh because of what he said. තමා කියපු දෙයක් නිසා මිනිස්සුන්ට hina ගස්සන්න ඕ කටයුතු කළේ නෑ. On that journey, I saw the real man behind this mask. මේ mask එක පිටිපස්සේ හිටපු ඒ නියම පුද්ගලයාව මම දැක්කා. He never left his wife for anything. ඕ තමාගේ භාර්යාව පොඩි මොහොතකටවත් අතෑරලා වෙන දෙයකට ගියේ නෑ. There were fans who he met there who wanted to take photographs. He gave them photographs and he was there with his wife. තමාගේ භාර්යාව සමග තමයි වෙන අය ඔහුගේ පින්තූර ගන්න හදනකොට ඔහුගේ රසික රසකාව්‍යෝ ඒදි හම්බෙලා පින්තූර ගන්නකොට ඔහු භාර්යාවත් එක්ක තමයි ඒ වාට හිටගත්තේ.
Yes, my dear friends, we thank God for the real man behind the actor. මේ රංගන ශිල්පියා පිටුපස හිටපු ඒ නියම පුද්ගලයා ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. And also Tennyson, he knew his limits. මේ Tennyson එවනතන් Tennyson අයියා තමාගේ සීමාවන් දැනගෙන හිටපු කෙනෙක්. අපෙන් බොහෝ දෙනෙක් දැකලා ඇති මේ ඉන්ක්‍රෙඩිබල් හල්ක් කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටයේ අවසාන හරියට යනකොට ඒ ඉන්ක්‍රෙඩිබල් හල්ක් ගැන මේ රහස හොයාගෙන යන අයට එයාගේ තාත්තව හම්බ වෙනවා හිඟන්නෙක් වාගේ පාරයිනේ වාඩිලා ඉන්න. එයාගෙන් ගිහිල්ලා මේගොල්ලෝ ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න කරපු අවස්ථාවේදී ඔහු තමාගේ පාපෝච්චාරණය කරා. The father of the Incredible Hulk in that film was being questioned by people, and he made a confession. He said, I was doing my research and I did this to myself, and this child was conceived, and today he is like this. ඔහුගේ පාපෝච්චාරණය උනේ මගේ පර්යේෂණ කරන අතරේදී මම මේවා මගේ ඇඟට විදගෙන ඒ වෙලාවේදී මේ දරුවව පිළිසිඳ ගත්තා. ඒ නිසා තමයි මේ විපත්තිය දැන් සිද්ධ වෙලා තියෙන්නේ. And he made one profound statement. එතනදී ඔහු ඉතා වැදගත් ප්‍රකාශනයක් කළා. And that was, I wanted to go beyond the boundaries of God. ඔහුගේ ප්‍රකාශනය උනේ මට ඕනුණා දෙවියන් වහන්සේ දාලා තියෙන ඒ සීමාවල් වලින් එපිටට යන්න. Thank God, Tennyson was not just an actor, but he was a man who knew the boundaries of God. මේ Tennyson සහෝදරයා එයාගේ රංගපෑම් වලදී එයා රංගපාන කෙනෙක් පමණක් නෙවෙයි. එයා ජීවිතේ දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ සීමාවන් ඉන් එපිටට ඕ කවදාක්වත් ගියේ නැහැ. Thank God, දෙවියන් වහන්සේට ස්තුති වේවා. In the Old Testament of the Bible, we meet an honorable man called Jabez. අපිට බයිබලයේ පුරාණ ගිවිසුමේ මුණ ගැහෙනවා Jabez කියලා බොහොම ගෞරවනීය මිනිසෙක්. Very little is mentioned about him. එයා ගැන බොහොම පොඩ්ඩයි ලියලා තියෙන්නේ. And that also about his prayer. ඒකෙත් තිබුණේ ඔහුගේ යාඥාව ගැනයි. In simple words, this was his prayer. ඔබ සරල වචන වලින් කියනවා නම් මේක තමයි ඔහුගේ යාඥාව. Lord, bless me and enlarge my territories, but stay with me so that I may keep away from evil or keep away from sin. ඔහුගේ යාඥාව මේකයි. ස්වාමිනී, මට ආශිර්වාද කර මගේ සීමාවන් විශාල කරන්න. මම නපුරට නොවැටෙන පිණිස ඔබ වහන්සේ මාත් එක්කම ඉන්න. Jabez knew that with success comes temptation. Jabez දැනගෙන හිටියා සාර්ථකත්වයට එක්ක එනවා පරීක්ෂාව කියන දේ. Thank God, Tennyson also knew with success comes the temptations. Tennyson දැනගෙන හිටියා හොඳටම තමාගේ සාර්ථකත්වයට එක්කම පරීක්ෂාවන් එනවා කියලා. So he took precautions by staying with God. දෙවියන් වහන්සේව තමත් එක්ක තබාගෙන ඔහු මේ පරීක්ෂාවලින් ජයගත්තා. He was a prudent man. ඔහු ප්‍රඥාවන්තව කටයුතු කළ පුද්ගලයෙක්. The fourth verse in that reading that we took, අපි කියවපු දේවචන කොටසේ 4 වෙනි පදය. By humility and the fear of God are riches and honor and life. යටත් කමේද ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයක් තිය. He had a full life. ඔහුට ජීවිතේ පූර්ණ ලෙස තිබුණා. ඔහුගේ භාර්යාව, ඔහුගේ දියණිය පවුලට වඩා දෙයක් ඔහුට තිබුණේ නැහැ. Thank God, he never had anything coming as a priority more than his wife, his daughter, the whole family. Thank God for him.
දෙවියන් වහන්සේට ස්තුති වේවා. Thank God that having received the gift from God, he kept his connection constantly with the one who gave it. දෙවියන් වහන්සේගෙන් යමක් ලබලා දීමනාවක් හැටියට ඕ ඒක තමාගේ ජීවිතේ පූර්ණ දෙවියන් වහන්සේ සමග අත්දැකීමක් කරගත්තා. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා. God bless you. ඔබට ජේසු පිහිටයි. ඒ අවසාන ලෙස තාත්තා විසින්ම ලියන ලද ගීතිකාවක් ගායනා කරන්නට යනවා. හිමි පාද වෙත ආවා කරුණා පිරි යේසුනි ඔබ ප්‍රේමය දුටුවා දේව අභිමුඛයේ. හිමි පාද වෙත ආවා කරුණා පිරි යේසුනි ඔබ ප්‍රේමය දුටුවා දේව අභිමුඛයේ. සතුටුයි මදුට ආරාධනා කරන්න ඔබට ස්තුතිවන්ත වන්නට කියලා. ඒ වගේම මේ මොහොතේදී මතක් කරන්න ඕන ටෙනිසන් කුරේ මහතාගේ Facebook ගිණුමත් ඒ වගේම ඔහුගේ YouTube නාලිකාවත් සක්‍රියව පවතිනවා. ඔබට අනාගතයේදී මෙතෙක් ඔබ නොදැක්ක ඔහුගේ හුඟක් රසවත් නිර්මාණ රස විඳින්නටත් මේ නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා. මදු අපි ස්තුතියි කියන්නේ. මා පළමු කොට අද දවසේ තාත්තාගේ වර්ෂ පූර්ණ අනුස්මරණ මේ සැමරීම සහ ස්තුතිදීමේ දේව මෙහි ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යාමට දෙවියන් වහන්සේගෙන් ලැබුණු කරුණාව ගැන පළමුවෙන් එතුමානන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Zoom තාක්ෂණය, Facebook live සහ YouTube live හා එක් වූ සියලුම පූජ්‍ය පක්ෂය සම්භාව්‍ය ආරාධිත අමුත්තන් දෙස් විදෙත්හි සිටින සහ අපහා එක් වූ රසික රසිකාවියන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහනේ විවිධ කොටස් ගනු ලැබමින් අපට ශක්තියක් වූ සැමටත් විශේෂයෙන්ම ප්‍රධාන දේශනය කළ දිනේෂ් ප්‍රියසාද් මහතාටත් අපව දේව වචනයෙන් පෝෂණය කළා වූ ප්‍රසාද් පෙරේරා සහෝදරතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තාත්තා පිළිබඳ තම අවංක අදහස් දැක් වූ පූජ්‍ය පක්ෂයට කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කළ අප පවුලට හිත ඇති මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම අපගේ පවුල් වලට අයත් සියලුම ඥාතීන්ට නෑදෑයින්ට හිතවතුන්ට යහළු මිත්‍රාදීන්ටත් ස්තුතිවන්ත වන අතර මෙම වැඩසටහන විශේෂයෙන්ම තාක්ෂණික කටයුතු සඳහා අපට මහඟු සේවයක් ඉෂ්ට කරපු සුරංග සහ කොලින් යන මහත්වරුන්ට මාගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද දිනය මගේ පියා වෙනුවෙන් නම් කර විශේෂ සජීව වැඩසටහන් සහ පියාගේ සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරපු ස්වර්ණ වාහිනී ආයතනයටත් ඒ සඳහා උරදුන් සියලුම මහත්ම මහත්මීන්ටත් මාගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙම අවස්ථාවට අපට සහයෝගය දක්වමින් අප හා එක් වූ සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වන අතර විශේෂයෙන්ම තාත්තගේ අවමගුල් කාලයේදී අපත් හා එක්ව සිටි අපේ විල්ලෝරාවත්ත ග්‍රාමය සහ මොරටුව ග්‍රාමයේ සිටින සියලු දෙනාටත් ඔවුන්ගෙන් ලැබුණු උපකාරවන්ත වීම ගැනත් මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම නන් දෙසින් අපට අපේ ශෝකය ප්‍රකාශ කරපු සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මෙසේ පුරා පැය දෙකකට අධික කාලයක් අපත් සමග එක්වමින් ඔබේ වටිනා කාලය තාත්ත වෙනුවෙන් ලබා දීම ගැන ස්තුතිවන්ත වන අතර ඔබ සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. දේව පිහිටයි. අවසන් යෙදුම සඳහා ගෞරවනීය සුනිල් වීරසිංහ දේවගතතුමන් හා සම්බන්ධ වෙමු. Let us pray. The name of the Father and the Son and the Holy Spirit be with us all, now and forevermore. Amen. වගේම මගේ ස්තුතියේදී පුංචි අඩුවක් වුණා. අපිට නිවේදන කටයුතු සහ මෙම වැඩසටහන ඉතාම සාර්ථක ලෙස කරගෙන යන්නට ප්‍රසිද්ධ නිවේදිකා ලංකා පෙරේරා මහත්මිය සහභාගී වුණා. ඇයටත් මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. අපි එහෙමනම් ඔබෙන් සමුගන්නවා මෙතෙක් වේලා අපත් එක්ක රැඳී සිටීම ගැන. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට සහ ඔබේ පවුල්වල සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද කරුණාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. God bless. Simple Music Center. We offer premium, world-class musical instruments, audio products and services to our consumers at highly affordable rates in their field today. Simple Music Center, Yamaha Mortua. Hotline 0702 644677. Subscribe, share, and like.